ලබන කොටස් වල වර්තමාන තත්ත්වය තෝරා ගැනීම පිළිබඳව පවත්වන ලබන ඔන්ලයින් සජීවී වැඩසටහන සඳහා අද දවසේදී සම්බන්ධ වෙන ඔබ සැම ඉතාමත්ම සාදරයෙන් මම කොළඹ කොටස් වෙළඳපොළ වෙනුවෙන් පිළිගන්න ලබනවා. අතරම කොටස් වෙළඳපොලේ සාර්ථක ආයෝජකයෙකු ලෙස කටයුතු කරන ඔබ ගොඩක් වෙලාවට කොටස් වෙළඳපොලේ කොටස් තෝරා ගැනීමට යෑමේදී සහ කොටස් විකිණීමේදී ගොඩක් වෙලාවට අපිට කොටස් වෙළඳපොලේ වර්තමාන තත්ත්වය පිළිබඳව යම් අවබෝධයක් තිබෙනවා නම් පැහැදිලි අවබෝධයක් තිබෙනවා නම් වඩාත් හොඳින් එම කොටස් තෝරා ගැනීම සහ විකිණීම නිවැරදි අවස්ථාවේදී සිදු කිරීමට හැකියාව ලැබෙනවා. ඉතින් ඒ වෙනුවෙන් ඔබට අවශ්‍ය කරන දැනුම ලබා දීම කොළඹ කොටස් වෙළඳපොළ හැටියට අපේ වගකීමක් බවට පත් වෙනවා. එනිසා වෙන අපි මේ වැඩසටහන සංවිධානය කරන්නේ ඔබට එම තොරතුරු වලින් යාවත්කාලින කරමින් සාර්ථක ආජික ලෙස කොටස් වෙළඳපොලේ කටයුතු කරන්නේ. ඉතින් ඒ වෙනුවෙන් අද දවසේ අපි සුපුරුදු ලෙස සම්පත්තායකත්වයේ ලබා ගන්නේ සොෆ්ට්ලොජික් තරවකාර ආයතනය හරහා. සොෆ්ට්ලොජික් තරවකාර ආයතනය ඔබ දන්නවා අපි කලින් වැඩසටහනවත් අපිට මේ සහාය ලබා දෙමින් ඔබ වෙනුවෙන් අවශ්‍ය කරන නිවැරදි තොරතුරු ලබා දෙන කොටස් වෙළඳපොලේ වර්තමාන තත්ත්වය අනාගත පුරවකථනයන් එක්ක අතීත පුරවකථනයන් හරහා ලබා දෙන්න උදව් වුණා. ඉතින් අද දවසේදී වැඩසටහන සඳහා සම්බන්ධ වෙන්නේ සොෆ්ට්ලොජික් තරවකාර ආයතනයේ පරීක්ෂණාංශයේ සහකාර කළමනාකරු රෙනාල් වික්‍රමරත්න මහත්මයා ඉතාමත්ම ගෞරවයෙන් ඉක්මව වැඩසටහන සඳහා පිළිගන්න ලබනවා. ඒ වගේම සොෆ්ට්ලොජික් තරවකාර සමාගමේ අලුයංශයේ ප්‍රධානී රත්නිකරන් මහත්මයාත් අපේ වැඩසටහන සමග සම්බන්ධ වෙනවා. එතමත් ඉතාමත්ම සාදරයෙන් අපි වැඩසටහන සඳහා පිළිගන්න ලබනවා. ඒ අනුව මම ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා සොෆ්ට්ලොජික් තරවකාර සමාගමේ පරීක්ෂණාංශයේ සහකාර කළමනාකරු රෙනාල් වික්‍රමරත්න මහත්මයාට වැඩසටහන ඉදිරිපත් කරන ලෙස. රෙනාල් බොහොම ස්තුතියි මාධව. ඉතින් අපි අද දැන් කතා කරන්නේ ස්ටොක් මාකට් එක ගැන ඇනාලිසිස් එකක් කරන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම මේක පටන් ගන්නවා නම් මට කතා කරන්න කැමති ඉස්සෙල්ලා ස්ටොක් මාකට් එකක ඉන්වෙස්ට්මන්ට් එකක් කරනවා නම් මොනවාද සැලකිය යුතු දේවල්? නැත්නම් the factors to consider when investing in the stock market. ඉතින් ඉස්සෙල්ලා මේ factors ටිකක් හඳුනාගෙන මේවා කොහොමද අපි apply කරන්නේ ඇත්තට ඉන්වෙස්ට්මන්ට් එකක් කරනවා නම් ඒ වගේ පොඩි දැනුමක් දෙන්න තමයි මම අද මේ සූදානම් වෙලා ඉන්නේ. ඉතින් ඉස්සෙල්ලාම අපි කතා කරනවා නම් සාමාන්‍යයෙන් ඕනෑම ආයෝජනයක් කරන විට ඒ කම්පැනි එකේ ෆියුචර් growth potential එක. එහෙමත්ම නැත්නම් එන අවුරුද්දේ නැත්නම් එන අවුරුදු 4 5 6 ඒ කම්පැනි කොහොමද කරන්නේ කියලා. ඒගොල්ලන්ගේ performance එක, ඒගොල්ලන්ගේ revenue එක, ඒගොල්ලන්ගේ profitability එක, ඒගොල්ලන්ගේ management එක, ඒගොල්ලන්ගේ expansion plans මොනවද තියෙන්නේ, ඒවා ටික හඳුනා ගන්න එක තමයි ගොඩක්ම වැදගත්. ඊට පස්සේ මේවා හඳුනා ගන්නවත් එක්කම fundamental analysis and valuations උත් කරන්න වෙනවා. දැන් fundamental analysis කියන්නේ මම අර growth potential එක ගැන කතා කරා වගේ ගොඩක් මේ company එක ගැන විශේෂයෙන් ඒකේ වෙන්නේ මොනවද කියලා හඳුනා ගන්න එක තමයි. දැන් හිතමුකෝ මේ company එක revenue එකේ පැත්තෙන් මොනවා කරොත්ද ඒ company එකේ revenue එක වැඩි වෙන්නේ. මොනවා කරොත්ද ඒගොල්ලන්ගේ profit එක වැඩි වෙන්නේ. එතකොට ඒගොල්ලන්ට නිකන් හරි manufacturing sector එකක ඉන්නවා නම් එතකොට ඒගොල්ලන්ගේ raw materials වල cost එකකට මොකක්ද වෙන්නේ. එතකොට ඒගොල්ලන්ට marketing campaign එකක් run කරන්න ඕන නම් ඒක කොහොමද යන්නේ. මොන වගේ වියදමක් යනවද ඒ වගේ වැඩකට. මේකට තමයි කියන්නේ fundamental analysis කියලා. දැන් මේ fundamental analysis එකේ මම හිතන්නේ මේ presentation එක තුලත් අපි තව දුරට ගොඩක් ඉදිරියට මේක ගැන කතා කරනවා. අනිත් එක තමයි valuations ගැන. දැන් valuations හැම වෙලේම යන්නේ මේ company එකක් කොච්චර වටිනවද කියලා. එක දෙයක් තමයි ඔව් ඒ company එක කොහොමද කරන්නේ කියලා. නමුත් ඒක විතරක් නෙවෙයි ඒ company එකේ performance එකත් එක්කම ඒ company එක කොච්චරක් වටිනවද කියලා. එතකොට හිතමුකෝ ඒගොල්ලන්ට මොනවා හරි growth prospect එකක් තියෙනවා කියලා, නැත්නම් ඒගොල්ලන් expansion එකක් දානවා කියලා, නැත්නම් අලුත් marketing plan එකක්, නැත්නම් අලුත් branches මොන හරි දානවා නම්, අලුත් product එකක් introduce කරනවා නම් ඒකෙන් එන valuation එක නැත්නම් දැන් තියෙන valuation එක අඳුනා ගන්න තමයි valuation පැත්ත බලන්නේ. ගොඩක් වෙලාවට valuations වලට අපි බලන්නේ වෙනත් ඒකට හා similar ආයතන කොහොමද කරන්නේ කියලා. ඉතින් ඒක අපි valuations පැත්තෙන් බලනවා.
අනිත් එක තමයි ඩිවිඩන්ඩ් පොලිසි එක. දැන් ඩිවිඩන්ඩ් පොලිසි එක හරි සරලව කියනවා නම් කම්පැනි එක ප්‍රොෆිට් එක ෂෙයාර් හෝල්ඩර්ස්ලාට බෙදෙන විදිහ නැත්නම් බෙදෙන ප්‍රමාණය තමයි ඩිවිඩන්ඩ් එක කියලා කියන්නේ. ඉතින් හැම ෂෙයාර් හෝල්ඩර් කෙනෙකුටම මේ ඩිවිඩන්ඩ් එක අයිති වෙනවා. එතකොට දැන් සමහරක් ආයතන ඒගොල්ලන්ට පොලිසි එකක් වගේ තියෙනවා අපි අඩුම වශයෙන් මේ ප්‍රමාණයට ඩිවිඩන්ඩ් එකක් ගෙවනවා කියලා. සමහරක් ආයතනවල එහෙම කිසිම පොලිසි එකක් නැහැ. ඉතින් නමුත් සමහරක් ආයතනවල හිස්ටොරිකලි අපි බැලුවොත් ඒ කියන්නේ ගිය අවුරුදු 5 නැත්නම් ගිය අවුරුදු 10 ඒගොල්ලන්ගේ සමහරක් වෙලාවට කන්සිස්ටන්ට් පොලිසි එකක් තියෙන්න පුළුවන් සාමාන්‍යයෙන් ඩිවිඩන්ඩ්ස් පේ අවුට් කරන්නේ කොහොමද කියලා. ඉතින් ඒක තමයි තව බලන්න පුළුවන් කොටසක් මේ ඉන්වෙස්ට් කරනකොට. හතරවෙනි එක තමයි ගියරින් රේෂියෝ එක. එහෙම නැත්නම් සරලව කියනවා නම් මේක කම්පැනි එකක් කොච්චර ඩෙට් අරගෙන තියනවාද කියලා. දැන් මේක අවශ්‍ය වන්නේ ඩෙට් නරක දෙයක් නෙවෙයි. ඩෙට් ඇත්තට හොඳ දෙයක් වෙන්නත් පුළුවන්. ඒක පාවිච්චි කරන දේ අනුව. ඒකෙන් මම කියන්නේ නම් සමහරක් වෙලාවට කම්පැනි එකක් CapEx expenses කරන්න පුළුවන්. ඒ කියන්නේ capacity expansions. එහෙමත්ම නැත්නම් අලුත් ෆැක්ටරි එකක් දානවා. නැත්නම් ෆැක්ටරි එක අලුත් ලයින් එකක් දානවා. එහෙමත්ම නැත්නම් අලුත් ප්‍රොඩක්ට් එකක් ඩෙවලොප් කරනවා. මේ වගේ දේවල් වලට අපිට හැම වෙලේම මේ කෑෂ් එක්ස්පෙන්ස් එකක් යනවා මේ එක්ස්පැන්ෂන්ස් වලට. ඉතින් මේවා ඩෙට් හරහා කරනවද නැත්නම් මේවා තියෙන ප්‍රොෆිට්ස් වල කරනවද නැත්නම් නිකන් හරි බිස්නස් එකේ ප්‍රශ්නයක් තිබිලා ඊට පස්සේ බොරෝ කරනවද නිකන් බිස්නස් එක විතරක් රන් කරන්න රෝ මටීරියල්ස් ගන්නත් බොරෝ කරනවද මේවා ඔක්කොම ෆැක්ටර් වෙනවා කම්පැනි එකේ ඩෙට් එක ගැන බලනකොට. අනිත් එක තමයි කම්පැනි එකේ cash reserves and future capex plans. දැන් මම හිතන්නේ මේක අර gearing ratio එක ගැන කතා කරනකොටත් පොඩ්ඩක් address වුණා. හැබැයි මෙතන සිදුවෙන්නේ කම්පැනි එකට ගොඩාක් cash reserves තියෙනවා නම් දේවල් කීපයක් වෙන්න පුළුවන්. එකක් තමයි ඒගොල්ලන් dividend එකක් pay out කරන්න පුළුවන්. අනිත් එක තමයි ඒගොල්ලන්ට expand කරන්න පුළුවන්. දැන් අපි කියනවා organic උයි inorganic expansion කියලා දෙකක් තියෙනවා. organic expansion කියන්නේ කම්පැනි එකක් ඒගොල්ලන්ගේම ප්‍රොඩක්ට් එකක් නැත්නම් ඒගොල්ලන්ගේ සාමාන්‍ය බිස්නස් එක දියුණු කිරීමේ පිළිවෙලක්. inorganic expansion කියන්නේ එක්කෝ ඒගොල්ලන්ගේ කම්පිටිටර් කෙනෙක්ව ගන්නවා නැත්නම් වෙන අලුත් ප්‍රොඩක්ට් එකක් ගේනවා නැත්නම් වෙන මාකට් එකකට යනවා. මේක තමයි inorganic expansion කියන්නේ. මේ දෙකටම අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා මේ බජට් එක. we and future capex plans කියලා කියනකොට අපි තේරුම් ගන්න ඕනේ මේ companies වලට ඉස්සරහට කොහොමද මේ plans නැත්නම් මේ expansions finance කරන්න කියලා. මේ මම කිව්වා වගේ ඒ expansions වලට අනිවාර්යෙන් එක්කෝ internally generate කරන්න ඕනේ profit වලින් cash එක. එහෙමත්ම නැත්නම් ඒගොල්ලන්ට borrow කරන්න සිදු වෙනවා. ඔය දැන් borrow කරන එකෙන් උත් ඊට පස්සේ මේකෙන් විශේෂ point එකක් තමයි දැන් future project එකකට borrow කරොත් ඒ කියන්නේ අපි එන quarters වල හැම මාසෙම ඇත්තට payment එකක් තියෙයි interest payments. ඉතින් ඒ නිසා අර ගොඩක් borrow කරනවා නම් expansion වලට ඒ interest payments වල impact එකක් තියෙනවා. විශේෂයෙන්ම මම දන්නවා rates ගැන ගොඩක් කතා වෙනවා මේ දවස් ටිකේ market එකේ. rates එහෙමත් fluctuate වෙනකොට මේවා වල ඔක්කොම impact එකක් එනවා. නමුත් fundamental basis එක වෙන්නේ සාමාන්‍යයෙන් කම්පැනි එකක් capex incur කරනවා නම් නැත්නම් සාමාන්‍යයෙන් කම්පැනි එකක් expand කරනවා නම් ඒක සාමාන්‍යයෙන් හොඳ දෙයක් ඒ කම්පැනි එකට. නැත්නම් ඒක සාමාන්‍යයෙන් අර ඉන්ඩස්ට්‍රි එකේ මොනවා හරි හොඳ opportunity එකක් තියෙනවා නම් එහෙමත් නැත්නම් කම්පැනි එක improve කරන්න තියෙනවා නම් තමයි companies මේකට යන්නේ. ඒ නිසා මේක long term බලනවා නම් මේක හරි හොඳ දියුණු වීමක්. ඉතින් අනිත් factor එක තමයි external factors that affect the revenue and the costs. ඉතින් external factors ගැන කතා කරනවා නම් හොඳ උදාහරණයක් තමයි මේ අපේ මේ LKR එක නැත්නම් ශ්‍රී ලංකන් රුපිය එක depreciate වෙන විදිහයි ඊට සාපේක්ෂව US dollar එක appreciate වෙන විදිහ. දැන් සමහර companies ඒගොල්ලන්ගේ revenue එක bulk ප්‍රමාණයක් නැත්නම් වැඩිපුර ප්‍රමාණයක් තියෙන්නේ US dollars වලින්. හිතමුකෝ 80%ක් තියෙන්නේ US dollars වලින්. ඔයි අපිට
නිකන් හරි කියමුකෝ US ඩොලර් එක උඩට යන විදිහක් තමයි අපිට පේන්නේ. ඒ වගේ environment එකකදී අනිවාර්යෙන් ඒ කම්පැනි එකේ revenue එකත් improve වෙන්න පුළුවන් output එක same වුණාට. ඒ වගේම industries වල price increases වෙනවා. විවිධ වෙනස්කම් වෙනවා මේ revenue එකටයි cost එකටයි බලපාන ආකාරයට. cost එක තව බලපාන ආකාරයක් තමයි මම කිව්වා වගේ අර marketing budgets significantly improve කරවන්න ඕන නම් නැත්නම් ඒ වගේම සමහර manufacturing companies වලට raw material prices වල වැඩිවීමක් තියෙනවා නම් වෙන මොනාරි supply shocks තියෙනවා නම් ඒවා ඔක්කොම මේ revenue and cost මේ factors වලට බලපාන දේවල්. තව දෙයක් තමයි ඕන එක්කෙනෙක් investment එකක් ගැන හිතනකොට එයා investment එකක් දාන time period එක හැම වෙලේම බලන්න ඕනේ. දැන් මම මේ කියන හේතුව තමයි සමහරක් වෙලාවට එක්කෙනෙක් recommend කරන stock එකක් long term stock එකක් වෙන්න පුළුවන්. long term stock එකක් වෙනවා නම් අදුම ගානේ අවුරුද්දක් දෙකක් විතර hold කරලා තමයි ඒකේ වටිනාකම දැනගන්න පුළුවන් වෙන්නේ. නමුත් සමහරක් ඉන්වෙස්ටර්ස්ලාට මේ වගේ කාලයක් ඒගොල්ලන්ගේ මේ ඉන්වෙස්ට්මන්ට් එක කැප කරන්න බෑ. ඒ නිසා සමහරක් මිනිස්සුන්ට මේක අඩුම ගානේ හිතමුකෝ අවුරුදු මාස 6ක් හරි මාස 3ක් හරි මාස 12ක් හරි මේ වගේ මොන හරි කාල සීමාවක් තියෙනවා නම් එතකොටත් තමන් දාන ඉන්වෙස්ට්මන්ට් එක අනිවාර්යෙන් වෙනස් වෙනවා තමන්ගේ අවශ්‍යතාවය අනුව. ඉතින් time horizon එකත් ඊටාම වැදගත් දෙයක් investments දිහා බලනකොට. අනිත් point එක තමයි alternative investment options. දැන් මේකෙන් කියන්නේ වෙන එක stock එකයි වෙන තව stock එකක් අතර තියෙන වෙනස නෙවෙයි. මේකේ සරල උදාහරණයක් හැටියට අපි ගන්න පුළුවන් fixed deposit rate එක. දැන් සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය කරන්නේ දැන් ඒගොල්ලන්ගේ savings නැත්තම් ඒගොල්ලන් collect කරලා තියෙන accumulate කරලා තියෙන wealth එක fixed deposit එකක දාන එක තමයි දැන් ලංකාවේ සාමාන්‍ය trend එක. නමුත් මේවා හැම වෙලේම compare කරන්න ඕනේ ඒ හම්බ වෙන return එකයි stock market එකේ හම්බ කරන්න පුළුවන් return එකයි අතර හැම වෙලේම compare කරලා බලන්න ඕනේ. මේක fixed deposit විතරක් නෙවෙයි සමහරක් අය commodities වල දානවා හරියට gold වගේ assets ගන්නවා සමහරක් කට්ටිය land ගන්නවා ඒ වගේ වෙනත් instruments තියෙනවා මේ අපේ savings හරි අපේ investments දාන. දැන් හැම වෙලේම දැන් stock market එක යන්න පුළුවන් නැත්නම් interest rates අඩු වැඩි වෙන්න පුළුවන් මේ ඔක්කොම changes වෙන අතර මේ changes වෙනකොට හැම වෙලේම අපිට compare කරලා බලන්න ඕනේ මොනවාද හොඳ කියලා. හැබැයි මොනවා වුණත් හැම වෙලේම balance කරලා හැම තැනම ටිකක් තියාගන්න එක තමයි සාමාන්‍යයෙන් financial advisor කෙනෙක් හැටියට අපි කියා දෙන්නේ. අනිත් එක තමයි රටේ economic outlook එක. දැන් මේක මම හිතන්නේ හැමෝම එකපාරටම economic outlook එක කියනකොට මේ debt කතාව ගැන කියනවා. නමුත් ඒක විතරක් නෙවෙයි මම හිතන්නේ හොඳ උදාහරණයක් තමයි මේ COVID පළමු රැල්ල මේ මාකට් එකට එනකොට. දැන් මම හිතන්නේ මම මේක පස්සෙත් ස්ලයිඩ් එකේ කතා කරන්නම්. හැබැයි එතකොට එක දෙයක් තමයි අපි දැක්කේ එතකොට sentiment එක හොඳටම බැස්සා. ගොඩක් කට්ටියට fear එකක් තිබ්බා. හරි දැන් lockdown මේ consistently lockdown ගියොත් එතකොට කොහොමද recover වෙන්නේ? කොහොමද companies perform කරන්නේ? එතකොට අර consumersලා face කරන companies කොහොමද මේකට react කරන්නේ? ඒගොල්ලන්ට business තියෙයිද? employees කොහොමද වැඩ කරන්නේ? මේ වගේ ගොඩක් concerns තියෙන නිසා outlook මේ නැත්තම් මේක රටේ වෙන්න පුළුවන් මේක global වෙන්න පුළුවන් මේ වගේ concerns එනකොට අනිවාර්යෙන් ඒක stock market එකටත් impact එකක් වෙනවා. මේක අනිත් පැත්තත් වෙනවා. මේකේ හොඳ පැත්තකුත් එනවා. මං හිතන්නේ අපේ යුද්ධය ඉවර වෙනකොටත් අර 2009 එතකොටත් අර ලොකු sentiment එකක් build වෙලා තිබ්බම එතකොටත් market එක ගොඩාක් දුරට ගියා. දැන් මේ වගේ අපිට පේනවා හොඳ වෙන්න පුළුවන් නරක වෙන්න පුළුවන්. හැබැයි කොහොම වුණත් අපේ රටේ outlook එක නැත්නම් economic outlook එක බලනකොට ඒකත් අනිවාර්යෙන් investment එකකට බලපානවා. ඒ කියන්නේ අපේ stock exchange එක move වෙන විදිහට අනිවාර්යෙන් බලපානවා. මගේ අන්තිම point එක තමයි
cut losses and switch to different options when required. දැන් මේක තමයි තව දෙයක් ඉන්වෙස්ට් කරනකොට ගොඩක් කට්ටිය සමහරක් වෙලාවට ඉන්වෙස්ට් කරනකොට මේ ෆන්ඩමෙන්ටල් කතාවත් අහලා සමහරක් වෙලාවට බය වෙලා සමහරක් වෙලාවට විවිධ වෙන වෙන හේතු නිසා සමහරක් වෙලාවට මාකට් එක ෆලෝ කරන්නේ නැතු නිසා සමහරක් වෙලාවට එක ස්ටොක් එකක් අරන් ගොඩාක් දුරට අල්ලගෙන ඉන්නවා. දැන් හැම වෙලාවෙම අපි ස්ටොක් එකක් ගන්නකොට අපි ගාව ටාගට් ප්‍රයිස් එකක් තියෙනවා. දැන් අපි හිතමුකෝ ස්ටොක් එකක් අපි ගනි රුපියල් 100ට. දැන් මට හිතා ගන්න පුළුවන් හරි මම මේක රුපියල් 100ට ගත්තොත් මම 120ට මම මේක ඩිස්පෝස් කරලා දානවා කියලා. නමුත් හිතමුකෝ 120ට ආව කියලා. එතකොටත් මට ආයිත් ඉවැලුවේට් කරලා බලන්න ඕනේ මේ දැන් 120 කියන්නේ හොඳ ගාණක්ද? මේකට තව growth potential එකක් තියනවාද? මේක නැත්තම් මේ හරි correctly price වෙලා තියනවාද? මට දැන් වෙන stock එකකට move කරන්න ඕනේද? මේ ඒ decision එක ඒ අර constantly අර නැවත ආයි ඔයාගේ market එක දිහා ඔයාගේ portfolio එක දිහා ඔයාගේ investments දිහා බලලා ඒවා හැම මොහොතෙම හිතන එක ඒකත් හරිම හොඳ පුරුද්දක්. නමුත් හැබැයි මේකේ අනිත් පැත්ත තමයි හැම නිකන් එක දවසක් මාකට් එක වැටුණා කියලා නැත්නම් දවස් දෙකක් මාකට් එක වැටුණා කියලා බය වෙලා shares විකුණන්නත් හොඳ නැහැ. හැම වෙලේම ඔයාට තියෙන්න ඕනේ ෆන්ඩමෙන්ටල් රීසන් එකක් ඔයා ඉන්වෙස්ට් කරන උයි ඒකට බැකින් එකක් තියනවා නම් උයි ජෙනරල් මාකට් එකේ ප්‍රශ්නයක් නැත්නම් අනිත් කට්ටිය ෂෙයා එකක් විකුණුවා කියලා ඔයාටත් විකුණන්න ඕනේ නැහැ. මම හිතන්නේ මේකේ ෆන්ඩමෙන්ටල් ප්‍රින්සිපල් එක තමයි හැම සේල් එකකටම තව පර්චේස් එකක් තියෙනවා. ඉතින් අනිවාර්යෙන් හැමෝම එක විදිහකට මේක ගැන හිතන්නේ නැහැ. හැම මිනිහටම මේක ගැන වෙන අදහසක් තියෙනවා. ඉතින් ඒක හරිම වැදගත් මේ ඉන්වෙස්ට්මන්ට් එකක් කරනකොට. ඉතින් අපි මේකෙන් තව පොඩ්ඩක් ඉස්සරහට යමු. ඉතින් එක දෙයක් තමයි මම හිතන්නේ ගොඩක් ෆෝරම්ස් වල නැත්තම් ගොඩක් ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිසර්ස් නැත්තම් නිකන් ඔන්ලයින් වත් රීඩ් කරනවා නම් සාමාන්‍යයෙන් එහෙන දෙයක් තමයි මාකට් PER එක. දැන් මේ මාකට් PER එක කියන්නේ මොනවද? දැන් මාකට් PER එක කියන්නේ හිතමුකෝ ෂෙයා එක අවුරුදු 12ක earnings එක ඇවිල්ලා රුපියල් 10යි කියලා. උයි ඒකේ ෂෙයා ප්‍රයිස් එක ඇවිල්ලා රුපියල් 100යි කියලා. දැන් ඒ කම්පැනි එකට 10 times PER එකක් තියෙනවා. earnings එක 10 ගුණයකට වැඩිය තමයි ෂෙයා එක ට්‍රේඩ් කරන්නේ. දැන් මේක සාමාන්‍ය දෙයක් හැම කම්පැනි එකකටම. නමුත් ඉන්ඩස්ට්‍රි එකට මේ ගාණ සාමාන්‍යයෙන් වෙනස් වෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් ඔයගොල්ලන් ඉන්වෙස්ට්මන්ට් එකක් දානකොට ඔව් අනිවාර්යෙන් කම්පෙයාර් කරන්න ඕනේ මාකට් PER එක මොකද්ද? මේ කම්පැනි එක ට්‍රේඩ් කරන්නේ කොහෙද කියලා. අනිත් එක තමයි ඒ ඉන්ඩස්ට්‍රි එකත් එක්ක කම්පෙයාර් කරලා බලන්න ඕනේ. හරි මේකේ අනිත් කම්පැනිස් මේ වගේ තමයි යන්නේ. මේ කම්පැනි එක මෙතන තමයි තියෙන්නේ. එතකොට ඒ අනුව ඔයා ඉන්වෙස්ට්මන්ට් ඩිසිෂන් එකකට එන්න පුළුවන්. දැන් මේක මම උදාහරණයකට පෙන්නන්න හදන්නේ. දැන් මේක අපේ මේ corporate earnings calculate කරාම ඒ individual companies වලින් මේ ගිය මාස 12ට market PER එක වැටෙන්නේ 12.2 times. උයි දැන් උදාහරණයකට මේ දීලා තියෙන companies ඔක්කොම අර 12.2 times වලට වඩා ගොඩක් අඩුවෙන් තමයි trade වෙන්නේ. දැන් සාමාන්‍යයෙන් අර market average එකට වඩා ගොඩක් අඩුවෙන් නම් trade වෙන්නේ අනිවාර්යෙන් එතන potential එකක් තියෙනවා. නමුත් අඩුවෙන් trade වුණා කියලා එක පාටම ඒ share ගිහිල්ලා ගන්න එපා. ගන්න එපා. අනිවාර්යෙන් ඒ share ගැන පොඩ්ඩක් research කරන්න. බලන්න ඇයි මේ share එක මේ ගානට වැටලා තියෙන්නේ කියලා. මොනවා හරි external reason එකක් තියෙනවද? දැන් හිතමුකෝ අපි tourism sector නැත්නම් hotel sector එක ගත්තොත් ඕ අනිවාර්යෙන් ඒගොල්ලන්ගේ multiples වැටිලා තියෙනවා. නමුත් ඒකට හොඳ හේතුවක් තියනත් එක්ක ඒ වැටලා තියෙන්නේ දැන් මේ දවස් ටිකේ tourism හොඳටම අඩු වෙලා ඒ නිසා ඒගොල්ලන්ගේ revenues profitabilities වැටිලා තියෙන්නේ. දැන් ඒ වගේ මොනවා හරි හේතුවක් තියනවා නම් ඔව් මේ price earnings එක අඩුවෙන් තියෙනවා නම් ඔව් ඒක සාධාරණයි. නමුත් නිකන් හිතමුකෝ ඔයා කම්පැනි එකක් බලනවා. ඒ කම්පැනි එකට හරිම low price earnings එකක් තමයි තියෙන්නේ. ඔයා ඒ අනිත් ඉන්ඩස්ට්‍රි එකේ අනිත් කම්පැනිස් එකත් කම්පෙයාර් කරලා බලනවා.
ඒගොල්ලන් අතරිමුත් මේක හරිම low P ratio එකක් තමයි තියෙන්නේ. එතකොට ඔය පොඩ්ඩක් කම්පැනි එක ගැන රිසර්ච් කරනවා. මේගොල්ලන්ගේ ෆන්ඩමෙන්ටල් එක කොහොමද? මේගොල්ලන්ගේ growth potential එක කොහොමද? මේගොල්ලන්ගේ ඉන්ඩස්ට්‍රි එක කොහොමද යන්නේ? හොඳයිද? මොනවා හරි threats තියනවද? මේවා ඔක්කොම බලලා ඒවත් ඔක්කොම හරිනම් අනිවාර්යෙන් ඒක ඉන්වෙස්ට්මන්ට් එකකට කන්සිඩර් කරන්න පුළුවන් දෙයක්. නමුත් definitely අර background research කරන්න ඕනේ. නමුත් මේ වගේ charts බලලා ලේසියෙන් identify කරන්න පුළුවන් මොන companies ද මට පොඩ්ඩක් research ටිකක් කරන්න අවශ්‍ය කියලා. නැත්තම් මුළු market එක ගත්තොත් companies ගොඩක් තියෙනවා. අර හිතෙන්න පුළුවන් මේක impossible වැඩක් කියලා. නමුත් මේ වගේ දේවල් වලින් මේ short list කරන්න පුළුවන් key companies ටිකක්. I think මේ PR එක තමයි එක tool එකක් මේක short list කරන්න. තව tool එකක් තමයි dividend yield එක බලන එක. දැන් සමහරක් stocks නැත්නම් සමහරක් counters මේ සමහරක් companies මේ හොඳ dividend yield එකක් දෙනවා. දැන් dividend මං කිව්වා වගේ මේ අර profit share එක shareholders ලාට. ඉතින් හිතමුකෝ 10% dividend yield එකක් එනවා. ඒ කියන්නේ බැංක් එකක දාලා සල්ලි ගන්නවා වගේ අර 10% එකක් එනවා ඔයාට dividend check එකක් හැටියට. උයි මේක ඇවිල්ලා price appreciation එකට අමතරව මේ ලැබෙන return එකක්. ඒ නිසා මං හිතන්නේ සාමාන්‍යයෙන් ඕගොල්ලන් research reports බලනවා නම් නැත්නම් මොනවා හරි industry professionals මේවා ගැන discussions දානවා නම් ගොඩක් වෙලාවට ඒගොල්ලන් share price upside එක බලනවා. ඒ කියන්නේ share price එක move වෙන්න පුළුවන් ප්‍රමාණය බලනවා. අනිත් එක තමයි dividend yield එක බලනවා. උයි මේ දෙක combine කරලා ඒගොල්ලන් total return එකක් දානවා investment එකකට. ඉතින් ඕන research report එකක් බලන්න ඕගොල්ලන්ගේ investment advisors ලා දාන නැත්නම් ඕගොල්ලන්ගේ research teams දාන ඒගොල්ලන්ගෙන් හැම වෙලේම මේ break up එක සාමාන්‍යයෙන් තියෙනවා. ඉතින් සමහරක් කට්ටියට කැමති මේ හොඳ revenues හොඳ stable companies වලින් dividend එකක් තියාගන්න. සමහරක් අය කැමති අර trading advantage එකක් ගන්න. හැබැයි මේවා ඔක්කොම සාමාන්‍යයෙන් portfolio එකක් ගන්නවා නම් නැත්නම් සාමාන්‍යයෙන් seasoned investor කෙනෙක් මේ හැම type එකේම investments ටිකක් තියාගන්නවා. ඒ නිසා එයාගේ portfolio එක බැලුවොත් portfolio කියන්නේ basically share set ටික බැලුවොත් එයාගේ ඔක්කොම investments ටික සාමාන්‍යයෙන් මේ හැම වෙන ඒවා වල ඔක්කොම combine කරලා තමයි දාන්නේ. එතකොට risk එක අඩු කරන්න පුළුවන් ගොඩක් දුරට. ඉතින් මේක තමයි dividend yield එක. තව දෙයක් තමයි මට කතා කරන්න ඕනේ. මේක විශේෂයෙන් දැන් මාකට් එක පවතින තත්ත්වය නිසා කරන්න පුළුවන් දෙයක්. හැම වෙලේම අපිට compare කරන්න පුළුවන් share එකක් move වෙලා තියෙන විදිහ ASPI එකට සාපේක්ෂව. දැන් ASPI එක ඔයගොල්ලන් දන්නවා ඇති හැම වෙලේම ඒක මාකට් එකේ movement එක පෙන්නන ගේජ් එකක්. දැන් අපි උදාහරණයකට දැන් මං සම්පත් බැංකුවේ share එක පොඩ්ඩක් දානවා මෙතන. දැන් මේක recommendation එකක් නම් නෙවෙයි. මේක නිකන් උදාහරණයක් හැටියට තමයි මම මේක දාලා තියෙන්නේ. ඉතින් පොඩ්ඩක් උත්සාහ කරන්න මේ ගැන පොඩි අදහසක් ගන්න. ඉතින් අපි COVID වලට ඉස්සෙල්ලා බලනවා නම් 2019 නැත්නම් 2020 පටන් ගැනීමේදී මේ share price එක රුපියල් 60 වගේ මට්ටමකට තමයි ට්‍රේඩ් වෙලා තියෙන්නේ. දැන් අනිවාර්යෙන් මේ lockdown period එක තමයි මේ straight line දෙකක් වගේ තියෙන්නේ. ඒ lockdown period එකේ ASPI එකයි මේ share price එකයි දෙකම වැටුණා. ඒක සාමාන්‍ය දෙයක්. අර market එක crash වෙනකොට මේවත් සාමාන්‍යයෙන් උඩට පල්ලෙහාට යනවා. නමුත් පොඩ්ඩක් බලන්න දැන් මේ ගිය මාස 3-4-5 period එකේ share price එකට වෙලා තියෙන දේ පොඩ්ඩක් බලන්න. all share price index එක නැත්නම් ASPI එක උඩට ගියාට මේ share එක flat level එක තමයි තියලා තියෙන්නේ. 50යි 55 අතර වගේ level එක තමයි මේ share එක ඉඳලා තියෙන්නේ. ඉතින් අපි මේක පොඩ්ඩක් compare කරලා බැලුවොත් මේ COVID වලට පෙර තිබුණ prices වගේ දැන් මේ share එක trade වෙන්නේ දැන් pre covid price level එකට.
හැබැයි මාකට් එක ප්‍රී කොවිඩ් ප්‍රයිස් ලෙවල් එකට වඩා 50% විතර වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ වගේ ඩිස්පැරිටිස් සාමාන්‍යයෙන් පේනකොට හොඳ දෙයක් තමයි මේ කම්පැනි එක ගැන ප්‍රශ්න පොඩ්ඩක් අහන්න. මේ කම්පැනි එක දැන් ඇඩ්ජස්ට් වෙලා නැති හේතුවක් තියනවාද? මොනාහරි මැනේජ්මන්ට් එකේ මොනාහරි වෙනසක් තියනවාද? නැත්නම් ඒගොල්ලන්ගේ අවුට්ලුක් එකේ මොනාහරි තියනවාද? දැන් හිතමුකෝ මේක බැංක් එකක්නේ. ඉතින් මොරටෝරියම්ස් හරි ඉම්පැක්ට් එකක් තියනවාද? මේ වගේ දේවල් හොයලා බලන්න ඕනේ. ඉතින් මේ වගේ දේවල් මොනාහරි නිකන් හරි නෙගටිව් ඉෆෙක්ට් එකක් තියෙනවා නම් අනිවාර්යෙන් ඒක සාධාරණයි. හැබැයි කිසිම නෙගටිව් ඉෆෙක්ට් එකක් නැත්නම් එහෙනම් අනිවාර්යෙන් බලන්න ඕනේ මේක සාධාරණයිද කියලාද නැත්නම් මේක ආයිත් උඩට යන්න ඉඩ තියනවාද කියලා. දැන් මේකත් අර මම ඊට ඉස්සෙල්ලා කිව්වා වගේ ටුවරිසම් සෙක්ටර් එක ගත්තොත් උඩ එච්චර කරෙක්ෂන් එකක් නැති වෙන එක සාධාරණයි. නමුත් වෙන සෙක්ටර් එකක් නම් නැත්නම් ඒ කම්පැනි එක හොඳයි කිසියම් තාක්ෂණික ගැටලුවකට අපි මුහුණ පාත වෙන නිසා සමාවන්න සිදුවන අපහසුතාවයකට සුළු මොහොතක් රැඳෙන්න අපි මේ යථාර්ථයට පත් කරගෙන ඔබ වැඩසටහන සමග දිගටම සිදු කරන්න සූදානම් වෙනවා. hello සමාවෙන්න මගේ පැත්තෙන් පොඩි කනෙක්ෂන් එකේ ප්‍රශ්නයක් තිබ්බා. විනාඩියක් දෙන්න මම ස්ක්‍රීන් එක ආයිත් ෂෙයා කරන්න. hello ඉතින් මම කතා කරා වගේ ඒ වගේ මොනාහරි අයිඩෙන්ටිෆයි කරන්න බැරි හේතුවක් නිසා ප්‍රයිස් එක ඇඩ්ජස්ට් වෙලා නැත්නම් ඒක අනිවාර්යෙන් හොඳ ඔප්ෂන් එකක් කන්සිඩර් කරන්න ඉන්වෙස්ට්මන්ට් එකකට. මේකට තව උදාහරණයක් හැටියට මම මේ JKH ස්ටොක් එකත් කම්පෙයාර් කරලා තියෙනවා. දැන් මේකේ අපි බැලුවොත් pre covid මේ පීරියඩ් එකේ ෂෙයා ප්‍රයිස් එක ඉහළ මට්ටමක තියලා තිබුණා. නමුත් covid වෙලාවේදී මේ ෂෙයා ප්‍රයිස් එක මාකට් එකටත් වඩා ගොඩක් පහළට වැටලා තියෙනවා. ප්‍රතිශතයක් වශයෙන් බැලුවොත් ගොඩක් මේ ෂෙයා එක වැටලා තියෙනවා. දැන් අනිවාර්යෙන් දැන් මේ ස්පෙસિෆික් ෂෙයා එකට ෆොරින් සෙලින් එහෙම ආපු නිසා ඔව් ඒකේ අනිවාර්යෙන් ඉම්පැක්ට් එකක් තියෙනවා. නමුත් ඒත් මේ වගේ කම්පනීස් වලට growth potential එක පොඩ්ඩක් identify කරොත් ඔය අනිවාර්යෙන් මොනාහරි ප්‍රශ්න මේ serious issues මොනවත් නැත්නම් අනිවාර්යෙන් මේවා කන්සිඩර් කරන්න පුළුවන් දේවල්. ආයිත් පොඩ්ඩක් පැහැදිලි කරන්න මේ JKH සම්පත් බැංක් මේවා recommendations නෙවෙයි මේක buy හරි sell හරි hold හරි නෙවෙයි මම කියන්නේ recommendation එකක් හැටියට මම නිකන් මේක පෙන්වන්නේ උදාහරණයක් හැටියට වෙන ෂෙයා එකක්වත් කම්පෙයාර් කරනවා නම් අදහසක් ගන්න. ඒ නිසා අනිවාර්යෙන් ඉන්වෙස්ට්මන්ට් එකක් කරනවා නම් ඕගොල්ලන්ගේ ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිසර්ස් නැත්නම් ස්ටොක් බ්‍රෝකර්ස් ලට කතා කරලා ඒගොල්ලන්ගෙන් ඇඩ්වයිස් ටිකක් අරන් අනිවාර්යෙන් ඉන්වෙස්ට්මන්ට් එකක් දාන්න. නමුත් මේක නිකන් ඕගොල්ලන්ට තේරුම් ගන්නයි පැහැදිලි කිරීමක් හැටියට තමයි මේ කවුන්ටර්ස් දෙක පෙන්නලා තියෙන්නේ. ඉතින් දැන් මම
මං යන්න හදන්නේ දැන් ස්ටොක් මාකට් එකේ මේ ගිය මාස ටිකත් එක්ක නැත්තම් ගිය අවුරුද්ද වගේ බලනකොට මොන වගේ ඒවා නිසාද ස්ටොක් මේ ASPI එක මූව් වුනේ කියලා හඳුනා ගන්න තමයි දැන් මගේ අරමුණ. දැන් එක දෙයක් තමයි ගොඩක් වෙලාවට කට්ටිය කියනවා හරි දැන් ASPI එක 9000ට ගිහිල්ලා තියෙනවා. ASPI එක 8000ට ගියා. ASPI එක 10000ට යයි. 11000ට යයි. ওই ගොඩක් කට්ටිය සමහරක් වෙලාවට මේ නම්බරේ විතරක් නම්බරේ ගැන විතරක් හිතලා සමහරක් වෙලාවට බයක් දැනෙන්න පුළුවන්. නමුත් මේක මං හිතන්නේ මට උදාහරණයක් දෙන්න පුළුවන් නම් මේක හරියට ෂෙයා ප්‍රයිස් එකකට කම්පෙයාර් කරන්න පුළුවන්. දැන් මං ඔයාලට කිව්වොත් ෂෙයා එක ප්‍රයිස් එක රුපියල් 100යි කියලා. දැන් 100ක් කියන්නේ හොඳයිද හොඳ දෙයක්ද නැත්නම් නරක දෙයක්ද නැත්නම් මොනවාද කියලා ඒක එහෙම නිකන් ප්‍රයිස් එක මත තීරණය කරන්න බෑනේ. ඒක මොනවා හරි කම්පැනි එක ගැන දැනගෙන ඉන්න ඕනේ. හිතමුකෝ දැන් මං කිව්වොත් හරි කම්පැනි එක රුපියල් 50න් දැන් ෂෙයා ප්‍රයිස් එක රුපියල් 50 ඉඳන් 100ට උඩට ගිහිල්ලා තියෙනවා. දැන් කම්පැනි එක 100ට හොඳ දැන් 100ට සෙල් කරන්න ඕනේ. නැත්නම් 100ට තව බයි කරන්න ඕනේ. දැන් තාමත් ඔයාට තියෙන ඉන්ෆර්මේෂන් වලින් ඔයාට තියෙන ඉන්ෆර්මේෂන් එක ඇවිල්ලා ෂෙයා ප්‍රයිස් එක ගිහිලා තියෙනවා රුපියල් 50 ඉඳන් රුපියල් 100ට. කම්පැනි එක ගැන මොකුත් දන්නේ නැහැ. දැන් මේ වගේ පොසිෂන් එකකදී තාමත් ඔයාට කියන්න බෑ මේක බයි කරන්නද සෙල් කරන්නද හෝල්ඩ් කරන්නද කියලා. ඉතින් දැන් මේ ASPI එකත් ඒ වගේ දෙයක් තමයි. නිකන් නම්බර් එකක් විතරක් බලලා බයිද සෙල්ද හෝල්ඩ්ද තීරණය කරන්න බෑ. ඒ නිසා තමයි මම පොඩ්ඩක් කම්පෙයාර් කරලා තියෙන්නේ අර මේ ඉන්ඩිවිජුවල් ස්ටොක් එකක් වගේම මේකේ මාකට් මල්ටිපල් එකත් එක්ක කම්පෙයාර් කරලා තියෙන්නේ. දැන් බැලුවොත් මාකට් එකේ PER එක 11.4 times. අපි pre covid level එක බැලුවොත් ඒක 13.2 times. අපි අර ජනවරි මාසේ රන් එකේ peak වෙලාවේදී බැලුවොත් ඒක 14.4 times. ඉතින් එක්කෙනෙක්ට අහන්න පුළුවන් නේ මාකට් එක 14.4 times තියෙද්දි හිතමුකෝ 9000 වලට ගියා කියලා නැත්නම් චුට්ටක් අඩුවෙන් ගියා කියලා. දැන් 9000 පැනලොත් ඇයි මල්ටිපල් එක අඩුයි කියලා. දැන් මේ මල්ටිපල් එක වෙනස් වෙන්නේ හැම වෙලේම earnings එක නිසා හැම වෙලේම එන quarterly earnings නිසා තමයි. දැන් earnings එක වැඩි වෙන්න මේ මල්ටිපල් එක අඩු වෙනවා. ඒකට උදාහරණයක් මම කිව්වොත් දැන් හිතමුකෝ ෂෙයා ප්‍රයිස් එක කම්පැනි එක රුපියල් 100යි. ඒකේ earnings ඇවිල්ලා ෂෙයා එකට රුපියල් 10යි. මේක 10 times multiple එකක් තියෙනවා. හරි ලේසි. හිතමුකෝ earnings මෙතනින් 10 rupees වලින් 20 rupees වලට ඉහළට යනවා. දැන් earnings එක ඇවිල්ලා 5 times. ඉතින් ෂෙයා එක උඩ ගිහිල්ලා තියෙනවා තමයි. නමුත් earnings උඩ ගිහිල්ලා තියෙන නිසා ඒ මල්ටිපල් එක පල්ලෙහාට එනවා. දැන් හිතමුකෝ මේ උදාහරණයම මේ per share earnings එක රුපියල් 10න් රුපියල් 20ට ගියා කියලා. නමුත් කම්පැනි එකේ share price එක රුපියල් 100න් රුපියල් 150ටයි ගිහිල්ලා තියෙන්නේ. දැන් 150ට මේ price එක වැඩි වුණාට තාම multiple එක trade වෙන්නේ රුපියල් 20ට earnings එක වැඩි වුණොත් තාම multiple එක රුපියල් 100ට වඩා අඩුවෙන් තමයි තියෙන්නේ. දැන් මේ වගේ condition එකක් තමයි අපේ market එකේ තියෙන්නේ. මේ ASPI එක වැඩි වුණාට තාමත් අර earnings multiple එක comparatively low තැනක තමයි තියෙන්නේ. නමුත් මෙහෙම අපි මේ වගේ identify කරාට ඒ earnings multiple එක විතරක් උත් බලන්න බෑ. අනිත් factors උත් අනිවාර්යෙන් consider කරන්න ඕනේ. උයි අනිත් එක තමයි මෙතන psychological element එකක් තියෙනවා. නැත්තම් පොඩි mental aspect එකක් තියෙනවා මේ investments වල. ඒ සමහරක් කට්ටිය හැම වෙලේම හිතනවා හරි දැන් market එක හොඳයි මම invest කරනවා 9000 හරි 10000 හරි 11000 වෙනකොට මම exit වෙනවා. ඉතින් ඒ වගේ conditions තියෙනකොට සමහරක් වෙලාවට අපි market එක analyze කරනකොට අපිටත් පේනවා ඒ වගේ key milestones වලට එනකොට හිතමුකෝ 7500 milestone එකකට එනකොට නැත්නම් 9000 milestone එකකට එනකොට නැත්නම් 8000 milestone එකකට එනකොට
සමහරක් වෙලාවට අර ඒ මතය නැත්තම් ඒ මෙන්ටැලිටි එකට සමහරක් වෙලාවට එනවා හරි මේක හොඳ වෙලාවක් බයි කරන්න හරි සෙල් කරන්න හරි හෝල්ඩ් කරන්න. ඉතින් හැම වෙලේම මල්ටිපල් එකත් එක්කම මේ සෙන්ටිමන්ට් එකත් හරි අත්‍යවශ්‍ය දෙයක් මේ ඉන්වෙස්ට්මන්ට් එකක් ඇනලයිස් කරනකොට. හැබැයි ඒ මල්ටිපල් එක විතරක් නෙවෙයි මම දැන් පොඩ්ඩක් කියන්නම් ඕගොල්ලන්ට කොහොමද මේ පොඩි දේවල් වලින්ුත් මේ ෂෙයා ප්‍රයිසස් ගොඩක් ඇඩ්ජස්ට් වෙන්නේ කියලා. මම දන්නවා මේ graph එක ටිකක් ගොඩක් ইনফර්මේෂන් තියනවා කියලා. හැබැයි මම මේක පොඩ්ඩක් හෙමින් සරල ලෙස ඉන්ටර්ප්‍රෙට් කරන්න හදන්නම්. ඉතින් ඉස්සෙල්ලා කියලා අපිට පේනවා මේ කොවිඩ් වලට ඉස්සෙල්ලා කොහොමද මාකට් පර්ෆෝමන්ස් එක තිබ්බේ කියලා. 6000 වගේ ලෙවල් එක තමයි තිබ්බේ. ඊට පස්සේ කොවිඩ් පළමුවෙනි රැල්ලත් එක්කයි ඊට පස්සේ ලොක්ඩවුන් නිසා තිබුණ මාකට් ක්ලෝෂර් එකත් එක්කයි මාකට් එක හොඳටම පල්ලෙහාට වැටුණා. හැබැයි ඊට පස්සේ වෙනස් මාකට් එකට එෆෙක්ට් වෙන දේවල් ආවා. දැන් එක දෙයක් තමයි ඉන්ට්‍රස්ට් රේට්ස්. මම හිතන්නේ මම මේක මීට ඉස්සෙල්ලත් කිව්වා හැම වෙලෙම ඉන්වෙස්ට්මන්ට් එකක් කම්පෙයාර් කරන්න ඕනේ කියලා. මේ ඉන්ට්‍රස්ට් රේට්ස් ගොඩක් පල්ලෙහාට ආපු නිසා එතකොට ආයෙත් ගොඩක් ඉන්වෙස්ටර්ස්ලා ගොඩක් ෆන්ඩ්ස් ගොඩක් ඉන්ස්ටිටියුෂන්ස් ඔක්කොම ඒගොල්ලන්ගේ ඉන්වෙස්ට්මන්ට්ස් ටික ස්ටොක් මාකට් එකට ගෙනාවා. එකක් තමයි ඒගොල්ලන් දැක්කා ස්ටොක් මාකට් එක ගොඩක් දුරට පල්ලෙහාට ආවා කියලා. අනිත් එක තමයි කොහොමත් බැංකු වලින් නැත්නම් අනිත් ඉන්වෙස්ට්මන්ට්ස් වලින් හම්බ වෙන රේට් එක හරිම ලෝ නම් එතකොට අනිවාර්යෙන් ස්ටොක් මාකට් එකේ ඉන්ට්‍රස්ට් එකක් ජෙනරේට් වෙනවා. ඒ මේකෙන් හම්බ කරන්න පුළුවන් රිටර්න්ස් අරකට සාපේක්ෂව වැඩි වෙන නිසා. දැන් ඉතින් මේ රේට් කට් එක දෙයක් මාකට් එක උඩට යන්නයි ගොඩක් accounts create කරන එකට. දැන් අපි දැක්කා මං හිතන්නේ ගොඩක් කතා වෙලත් ඇති දැන් මේ ගිය අවුරුදු එකමාර විතර තිස්සේ ගොඩක් රීටේලර්ස්ලා මාකට් එකට ආවා. ගොඩක් ඔන්ලයින් ට්‍රේඩින් තිබ්බා. ඒගොල්ලන් ඔක්කොම මාකට් එකට ආවා. ඉතින් ඒකටත් එක හේතුවක් වන්නේ මේ ලෝ ඉන්ට්‍රස්ට් රේට්ස් තියෙන එක තමයි. දැන් මේ ඉන්ට්‍රස්ට් රේට්ස් එක රේට් එක විතරක් නොවේ හැම වෙලේම මේ කම්පෙයාර් කරන්න ඕනේ රටේ තියෙන ඉන්ෆ්ලේෂන් එකත් එක්ක. දැන් හිතමුකෝ ඉස්සෙල්ලා තිබුණ කාලෙදී ෆික්ස් ඩිපොසිට් එකක් 4.5% 5% වගේ මේ රේට් එකකට යනකොට අපි අනිත් පැත්තෙන් දැක්ක ඉන්ෆ්ලේෂන් නම්බර්ස් ඒ වගේ සමාන මට්ටමක තිබුණා. දැන් ඉන්ෆ්ලේෂන් අපි බැලුවොත් NCPI එක 6.7% දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉතින් ඔයා බැංකුවකින් 5% ගන්නවා නම් උයි ඉන්ෆ්ලේෂන් 6.7% ලෙවල් එකක තියෙනවා නම් ඇත්තට ඔයා බලනවා නම් ඔයාගේ සල්ලි වල වටිනාකම අඩු වෙලා තියෙනවා. ඒකේ 2% විතර මේ කරන්සි එකේ වටිනාකම අඩු වෙලා තියෙනවා. ඇයි ඕගොල්ලන්ට අනිවාර්යෙන් ඉන්ට්‍රස්ට් එකක් හම්බ වෙලා තියෙනවා. නමුත් ඉන්ට්‍රස්ට් එකට වැඩිය බඩු මිල හරි නැත්නම් සාමාන්‍යයෙන් ඒ සල්ලිත් එක්ක කරන්න තියෙන වටිනාකම ඕවරෝල් අඩු වෙලා තියෙනවා. ඒ නිසා ඒකට සාමාන්‍යයෙන් කියන්නේ නෙගටිව් ඉන්ට්‍රස්ට් රේට් එන්වයරන්මන්ට් කියලා. නෙගටිව් ඉන්ට්‍රස්ට් රේට් කියලා කියන්නේ ඇයි ඒකේ net result එක නැත්නම් net impact එක ඇත්තට මේ තමන්ගේ ඉන්වෙස්ට්මන්ට් එක අඩු වෙන විදිහට තමයි තියෙන්නේ. දැන් මේ වගේ low interest rate තියෙනකොට තමයි අපි දැක්කේ ගොඩක් retailers ලයි අනිත් කට්ටියයි මේ මාකට් එකට ඇතුල් වුණේ. දැන් මේක වෙන ගමන්ුත් එක දෙයක් තමයි ගොඩක් foreign funds ඉවත් වුණා. දැන් මේ foreign funds ඉවත් වෙන එක ලංකාවේ විතරක් වෙච්ච දෙයක් නෙවෙයි. මේක අපි ඒෂියන් රීජන් එක ගත්තොත් සවුත් ඒෂියන් රීජන් එක ගත්තොත් එහෙමත්ම නැත්නම් ඉමර්ජින් මාකට් එක හරි ඩෙවලොපින් කන්ට්‍රීස් මේ මොන ක්‍රයිටීරියා එක බැලුවත් මේ ෆන්ඩ්ස් මේ ෆොරින් ෆන්ඩ්ස් මාකට්ස් වලින් එළියට ගියා ඒ කොවිඩ් නිසා ඒ පීරියඩ් එකේ. ඉතින් ඒව වෙනවත් එක්කම ඊට පස්සේ අර ලොකු රීටේල් ගෲප් එකක් කොලම්බස් ස්ටොක් එක්ස්චේන්ජ් එකට ආවා. ඉතින් එතනින් අපි මොමන්ටම් එකක් බිල්ඩ් කරා. උයි මන් දන්නවා ස්පයික්ස් ටිකක් තියෙනවා අර ජනවරි ස්පයික් එක වගේ. හැබැයි ලොන්ග් ටර්ම් පොඩ්ඩක් බලනකොට අර ඉස්සෙල්ලා කොවිඩ් වලට මාකට් එක ක්ලෝස් වෙනකොටයි දැන් වෙනකන් ඕල්මෝස්ට් අර ලීනියර් වගේ growth එකක් පේනවා. අර volatilities account කරාට පස්සේ. දැන් මේක කියන්න ඕනේ දැන් මේ growth එක තිබ්බේ
දැන් ගොඩක් මේ රේටිං ඒජන්සිස් ලංකාවේ අවුට්ලුක් එක ඩවුන්ග්‍රේඩ් කරා. අපිට ඊට පස්සේ ගොඩක් කෝවිඩ් නිසා සමහරක් බිස්නස්ස් ඉෆෙක්ට් වෙච්ච නිසා ඊට පස්සේ ගවර්න්මන්ට් පොලිසිස් පොඩ්ඩක් වෙනස් වුණා. මේවා ඔක්කොම වුණාට ඒත් මාකට් එකේ ස්ට්‍රෝං සෙන්ටිමන්ට් එකක් ගියා. ඒ සෙන්ටිමන්ට් එකත් එක්ක ග්‍රෝ වෙන්න පටන් ගත්තා. මේකට ඇඩ් වෙන්න මං හිතන්නේ ඉන්ඩස්ට්‍රි එකත් ගොඩක් චේන්ජස් කරා. ගොඩක් රිසර්ච් ටීම්ස් උත් ගොඩක් ඉන්ෆර්මේෂන් දැම්මා මාකට් එකට. ඔන්ලයින් ට්‍රේඩින් ගොඩක් ක්ලයන්ට්ස්ලා පුරුදු වුණා. ඉතින් මේවා ඔක්කොමත් එක්කම මාකට් එක හොඳ රන් එකකට ගියා. නමුත් ඊට පස්සේ ඒ රන් එකකටත් පස්සේ අපි දැක්කා ගොඩක් මේ කන්සර්න්ස් ආව සෙන්ටිමන්ට් එකට. එකක් තමයි ගොඩක් කට්ටිය කන්සර්න් වුණා මාකට් එක උඩට ගිය ස්පීඩ් එක වැඩි කියලා. එහෙම නැත්නම් ඒක සාමාන්‍යයෙන් මේක ග්‍රැජුවල් ඉන්ක්‍රීස් එකක් තියෙන්න ඕනේ මාකට් එක. ගොඩාක් ඉක්මනට ගොඩක් වේගෙන් මේක යනවා නම් ඒකත් පොඩි කන්සර්න් එකක් වුණා සමහරක් කට්ටියට. නමුත් ඒ වොලටිලිටි එකට account කරාටත් පස්සේ අපි ඊට පස්සේ දැක්කා ඒ පීරියඩ් එකේ මේ කන්ටිනියස් growth එක. ඒ කියන්නේ අර මේ COVID first wave එකේ ඉඳන් මේ කන්ටිනියස් growth trend එක ඊට පස්සේ කරගෙන ගියා. ඔය මං previous මේ slide එකේ mention කරා වගේ sentiment එකත් නිසා ගොඩක් වෙලාවට අර 9000 barrier ළඟට එනකොට 7500 barrier එක ළඟට එනකොට අර මේවල ඒ වගේම ආයිත් 8000 barrier වගේ තැන් වලට එනකොට අනිවාර්යෙන් temporary downsides තිබ්බා. නමුත් overall momentum එක fairly strong තිබ්බා මේ market එකේ. දැන් අනිත් ප්‍රශ්නය අනිත් සමහරක් වෙලාවට දාන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි හරි අපේ මේ කොලම්බස් ස්ටොක් එක්ස්චේන්ජ් එක මේ වගේ මොමන්ටම් එකකින් යනවා. නමුත් හරියට එක කම්පැනි එකක ෂෙයා එකක් කම්පෙයාර් කරනවා වගේ අපි මේක වෙනත් රටවල් වලත් එක්ක කම්පෙයාර් කරොත් අපි ඇත්තට මාකට් එක ඕවර් වැලියුද්ද නැත්නම් අන්ඩර් වැලියුද්ද? දැන් මේක හැම වෙලේම ටිකක් අමාරුයි. ඇයි හැම රටකම ගොඩක් වෙනස්කම් තියෙනවා. නමුත් අපි පොඩ්ඩක් ලංකාවත් එක්ක කම්පෙයාර් කරන්න පුළුවන් රටවල් ටිකක් ගත්තොත් හිතමුකෝ වියට්නාමය කියලා. දැන් අපිට පේනවා ඒගොල්ලන් දල වශයෙන් මේ 15% මල්ටිපල් එකක් වගේ තියා ගන්නවා. ෆිලිපීන්ස් ඉන්ඩොනේෂියා වගේ රටවල් ඊටත් වැඩිය ලොකු මල්ටිපල් තියා ගන්නවා. ඉන්දියාවේ කොහොමත් මල්ටිපල් එක හයි 30 times වලටත් වඩා තියෙනවා. නමුත් ඇවරේජ් එකක් හැටියට ගත්තොත් 17 times මල්ටිපල් එකක් අපිට පේනවා මෙතන. ඒකට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ දැන් අපි බැලුවොත් අපිට 11 to 12 times multiple එකක් තමයි දැන් තියෙන්නේ. මම හිතන්නේ මේ ඊයේ price එකත් එක්ක බලනවා නම් ඒකේ exact multiple එක CSE එකේ දාලා තියෙන්නේ 11.4 times. ඉතින් 11.4 times multiple එකක් compare කරනවා නම් ඒ කියන්නේ මේ අපේ peers ලත් එක්ක ඒක 36% discount එකක්. 36% discount කියන්නේ ඒ peers ලට වැඩිය 36% අඩුවෙන් තමයි අපේ stock exchange එක trade කරන්නේ. දැන් මේ peers වලට අපි අරන් තියන්නේ එකක් තමයි මේ frontier market එක ඒ category එකේ peers හදන්න පුළුවන් නැත්නම් අර රටට සමාන අනිත් peers උත් හදා ගන්න පුළුවන්. ඒ දෙවෙදිහින්ම අපිට එන multiple එකක් තමයි 17 to 18 times multiple එකක් තමයි අපිට එන්නේ. ඒකත් එක්ක compare කරලා බලනකොට ලංකාව comparatively අඩු මල්ටිපල් එකකට තමයි ට්‍රේඩ් වෙන්නේ. ඒ නිසා දැන් අපි බලනවා නම් දැන් year to date නැත්තම් ජනවරි මාසයේ ඉඳන් දැන් වෙනකම් රිටර්න් එක බැලුවොත් මේ CSE එකේ රිටර්න් එක 39% overall fund එකේ රිටර්න් එකක් තියෙනවා. ඒ වගේම අපි turnover දිහා බැලුවොත් turnover උත් significantly improve වෙලා තියෙනවා කියලා තමයි අපිට පේන්නේ. දැන් previous years එක්ක compare කරලා බලනකොටත් පේනවා මේ ASPI එක මේ ඉහළ යනවත් එක්කම market cap එකත් ඒ වගේම up වෙලා තියෙනවා. හැබැයි ඒක ගොඩක් දුරට මේ උඩට ගිහිල්ලා තිබුණාට
තාමත් අපේ price earnings ratio එක නැත්නම් ඒ multiple එක තාමත් 11.4 level එකේ තමයි තියෙන්නේ. ඒක ගොඩක් දුරට අර past එකේ compare කරලා බලනවා නම් ඒක high multiple එකක් නෙවෙයි. මම හිතන්නේ දැන් මේ comparison එක 2014 ඉඳන් බලනවා නම් අවුරුදු 2යි නැත්නම් 3යි තමයි මීට වඩා අඩු multiple එකක තිබිලා තියෙන්නේ. ඉතින් ඒකත් තව factor එකක් consider කරන්න. දැන් මේ ඔක්කොම මේ overall perspective එකත් එක්ක මට එක දෙයක් තමයි කරන්න ඕනේ මේ individual sectors වල performance ටිකක් identify කරන එක. දැන් මම කිව්වා වගේ සාමාන්‍යයෙන් බලනකොට market එකේ multiple එක ඒකට පාවිච්චි කරන්නේ අපි earnings growth එක. නැත්නම් earnings quantity එක තමයි අපි බලන්නේ. දැන් අපි මේ ගිය trailing 12 months නැත්නම් ගිය මාස 12යි නැත්නම් ගිය මේ 4 quarters වල earnings එක බැලුවොත් earnings එක අර 4 quarterly earnings එක 100% improve වෙලා තියෙනවා. උයි මේ ගිය quarter එකේ earnings එක grow වෙලා තියෙනවා 247%. මේක ඇත්තට මේ slide එකේ පොඩි මේ වැරද්දක් තියෙනවා. මේ 247% කියන්නේ මේ අන්තිම quarter එකේ growth එක. ඒක ඇවිල්ලා මේ April to June quarter එකේ growth එක ඇවිල්ලා 247% year on year. හැබැයි 4 quarterly earnings බලනවා නම් ඒ කියන්නේ trailing 12 months earnings බලනවා නම් 100% growth එකක් තියෙනවා. දැන් මේක 100% growth එකක් තිබුණාට ASPI එක බලනකොට 52% growth එකක් තමයි අපිට පේන්නේ. අපි මේක previous years වලත් එක්ක compare කරලා බලනකොට සාමාන්‍යයෙන් අර growth level එක දෙකම balance වෙන නැත්නම් මේ correlation එකක් තියෙන විදිහක් තමයි අපිටත් පේන්නේ. උයි දැන් එතකොට තව එන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි හරි මේ අවුරුද්දේ ගොඩක් companies grow වෙලා තිබ්බා. මම හිතන්නේ අර import bans එහෙම තියෙනකොට competition නැතුව එතකොට certain industries එතකොට ගොඩක් grow වුණා. එතකොට ඒ වගේ covid නිසා සමහරක් අර US dollar එක ගොඩක් appreciate වෙච්ච නිසා exports වලින් benefit වෙච්ච ගොඩක් businesses තිබ්බා. ඉතින් මේ වගේ වෙනස් හේතු නිසා මේ අවුරුද්දේ growth එක high level එකක තිබ්බා. උයි අපි 2021 calendar year end එක forecast කරනකොට අපි අපේ බලාපොරොත්තුව තමයි ගිය අවුරුද්දට වඩා 49% growth එකක් තියෙන්න ඕනේ overall earnings එකේ year එකට. උයි අපි එන year එකටත් අඩුම වශයෙන් conservatively අපි 10% විතර තමයි දාගෙන තියෙන්නේ. ඉතින් මේ වගේ growth එකක් තියෙනවා නම් අර fundamentally ASPI එකයි මේ growth එකයි compare කරනවා නම් upside potential එකක් අනිවාර්යෙන් තියෙනවා. නමුත් ඒක තියෙනවත් එක්කම අනිවාර්යෙන් sentiment එකත් මේකට ලොකු part එකක් play කරනවා. උයි sentiment එකත් එක්කම මම කිව්වා වගේ අර ගොඩක් external factors උයි other investments. එතකොට rates වල වෙන්නේ මොනවාද? ඊට පස්සේ අනිත් ගොඩක් developments covid වල මෙන්න මොනවාද? මේවා ඔක්කොම market එකට impact එකක් වෙන්න පුළුවන්. නමුත් earnings එකේ පැත්තේ අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ 2021 calendar year එකේ 49% improvement එකක් තියෙන්නේ මේ market earnings වල 300 billion level එකත් pass කරගෙන යන්න. ඉතින් මේක අපි පොඩ්ඩක් break down කරොත් මේ individual sectors වලට අපිට පේනවා සමහරක් sectors හොඳ growth සමහරක් sectors වලට හොඳ growth එකක් තිබ්බා. ඉතින් මේ sectors පොඩ්ඩක් අපි compare කරලා බලනවා නම් මේකයි මම කිව්වේ අර 4 quarterly year on year change එක market එකේ 107% growth එකක් තිබ්බා. උයි year on year ගිය අවුරුද්දේ lockdown එක තිබ්බ නිසා performance එක ගොඩක් අඩුවෙන් තමයි තිබ්බේ. ගොඩක් companies වලට operations කරන්න බැරුව ඒ earnings එක හරිම low level එකක තිබ්බේ. ඒකයි මේ quarter එකේ year on year growth එක 274% තියෙන්නේ. නමුත් ඒක quarter එකක් අයින් කරනවා නම් ඒත් overall තියෙන growth එක හරිම හොඳයි market එකේ. අපි මේ calendar year එකේ first quarter එක බලනවා නම් එහෙම නැත්නම් January to March performance එක බලනවා නම්
ඒ පීරියඩ් එකෙත් මාකට් එක ග්‍රෝ වුණා මේ 105 නැත්නම් 110 බිලියන් ප්‍රොෆිට්ස් වෙනකම්. ඉතින් ඒ වගේ නම්බර්ස් තියෙන්න ගොඩක් මේ ලංකාවේ කරන්ට් පවතින තත්ත්වෙත් එක්ක ඇඩ්වාන්ටේජස් ටිකක් තිබ්බා මේ දේශීය නිෂ්පාදන වලට. ඉතින් මේවත් එක්ක තමයි මේ වගේ growth එකක් තිබ්බේ. ඉතින් මේක තව හොඳ උදාහරණයක් කම්පැනි එකක් නැත්නම් සෙක්ටර් එකක් කම්පෙයාර් කරනවා නම් නැත්නම් සෙක්ටර් එකකින් එක කම්පැනි එකක් කම්පෙයාර් කරනවා නම් මේ වගේ ඉන්ෆර්මේෂන් පොඩ්ඩක් ඇනලයිස් කරලා ගන්න පුළුවන් නම් ඒක හොඳ දෙයක්. දැන් හිතමුකෝ අපි දෙවෙනි කොලම් එක බැලුවොත් බැංක්ස් හිතමුකෝ දැන් බැංක්ස් එකේ PR එක තියෙන්නේ 4.6 price to book එක තියෙන්නේ 0.5. දැන් හිතමුකෝ එක බැංක් එකක PER එක තියෙන්නේ මේක නිකන් උදාහරණයක් වශයෙන් ගන්නෙ. හිතමුකෝ එක බැංක් එකක PER එකක් තියෙන්නේ 2 times නැත්නම් 3 times කියලා. උයි price to book එකත් 0.3 හරි ඊටත් අඩුවෙන් තියෙන එකක්. උයි ඒ වුණාට හොඳ ROE එකක් තියලා හොඳට profits grow වෙනවා නම් හොඳ outlook එකක් තියෙනවා නම් අනිවාර්යෙන් එතකොට පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ හරි මේක හොඳ investment එකක්ද කියලා. ඉතින් මේ වගේ හැම sector එකකින්ම සාමාන්‍යයෙන් ඔයාලට පේන්න පුළුවන් මේ multiples ගොඩක් වෙනස් වෙනවා. ඒ sector එකෙන් sector එකට multiples වෙනස් වෙන හේතුව තමයි ඒගොල්ලන්ගේ සමහරක් වෙලාවට sector එක outlook එක වෙන්න පුළුවන්. දැන් හිතමුකෝ tourism sector එක ලේසි පොඩ්ඩක් මේ උදාහරණයක් හැටියට ගන්න. ඒ හිතමුකෝ tourism sector එකේ දැන් ආයිත් පල්ලෙහාට වැටලා තියෙන නිසා දැන් එතකොට දන්නවා හරි මෙතන තිබ්බට වඩා සමහරක් වෙලාවට අඩුවෙන් PE ratio එකක් තියෙන්න පුළුවන්. හැබැයි ඒ වුණාට දැන් හිතමුකෝ නිවුස් එකක් ආව කියලා හරි දැන් රට ඕපන් වෙනවා. නැත්තම් ටුවරිසම් ආයි රටට එන්න පටන් ගන්නවා. නැත්තම් මොනවා හරි ඇග්‍රීමන්ට් එකක් තියෙනවා ලංකාවයි වෙනත් රටවල් වලයි ටුවරිස්ට්ලා ගේන්න. නැත්තම් හිතමුකෝ මේ විශේෂයෙන් හොටෙල් සෙක්ටර් එකෙන් හොටෙල් එකක් ක්වරන්ටයින් සෙක්ටර් එකක් හැටියට භාවිතා වෙනවා නම් ඒ වගේ මොනවා හරි ඩෙවලොප්මන්ට්ස් වෙනවා නම් අනිවාර්යෙන් ෂෙයා ප්‍රයිස් එක අප්‍රීෂিয়েට් වෙන්න ගොඩක් ඉඩ තියෙනවා. ඉතින් හැම වෙලේම හොඳයි පොඩ්ඩක් අදහසක් තියාගන්න හරි මේ සෙක්ටර් එක මොනවා වගේද? එතකොට සෙක්ටර් එකක් ඇතුලේ කම්පැනි එකක් කොහොමද perform වෙන්නේ? සෙක්ටර් එකේ growth performance එකයි කම්පැනි එක අර සෙක්ටර් එක තුල තියෙන growth expectation එකත් හොයාගන්න පුළුවන්. ඉතින් ඒක හොඳ analysis එකක් කරන්න සාමාන්‍යයෙන් investment එකක් දානවා නම් දැන් අපි පොඩ්ඩක් කතා කරනවා නම් මේ ගිය කාලය තුල සමහරක් actively trade වෙච්ච counters නැත්නම් එහෙම නැත්නම් sectors ඔය ඒ වගේම potential ටිකක් තියෙන ඒවා එක දෙයක් තමයි සාමාන්‍යයෙන් හැම වෙලේම banking sector එක තියෙනවා. දැන් banking sector එකටත් දැන් එක වෙලාවක අපිට news එකක් ආවා හරි loan moratoriums දෙනවා කියලා මේ covid එක නිසා. දැන් එතකොට හැම වෙලේම ඇවිල්ලා බලන්න ඕනේ හරි දැන් මේ loan moratorium එකට මොකද්ද බැංකුවට තියෙන impact එක. නැත්තම් හිතමුකෝ ආයිත් ඇවිල්ලා interest rates මාරු වුණා කියලා. හරි දැන් මේ interest rates මාරු වීමත් එක්ක මොනවාද banking sector එකට තියෙන impact එක. ඉතින් හැම වෙලේම මේවා තමයි හොයලා බලන්න ඕනේ. දැන් material sector එක ගත්තොත් මේකත් ගොඩක් දුරට trade වෙච්ච sector එකක් හැටියට තිබ්බේ. දැන් material sector එකක් බලනවා නම් ඒගොල්ලන්ට prices increase කරන්න පුළුවන්ද? ඒගොල්ලන්ගේ raw material cost කොහොමද? raw material cost වැඩි වෙනවද? ඒක US dollars වලින්ද යන්නේ? ඒගොල්ලන්ට freight cost මොනවා හරි බලපානවද? ඒගොල්ලන්ගේ industry එකේ කොහොමද demand එක යන්නේ? සාමාන්‍යයෙන් economy එකක් එහෙම covid වගේ දෙයකට struggle වෙනවා නම් governments වලින් ඒගොල්ලන් expansion plans දෙනවා. නැත්නම් ඒගොල්ලන් ගොඩක් expenditure කරනවා ආයිත් economy එක පොඩ්ඩක් boost කරලා වගේ ගන්න. දැන් මේ වගේ දේවල් කරනවා නම් මොන sectorsද මේ වලින් benefit වෙන්නේ? දැන් construction ගොඩක් focus එකක් තියනවා නම් government එකට එතකොට materials ද ඒ construction sector එකද යන්නේ. ඉතින් මේවා තමයි හොඳ මේ directions හැම වෙලේම හිතලා බලන්න කොහොමද මම invest කරන්නේ කියලා. දැන් මේකක් තියෙනවා ආයිත් exports වලත් එනකොට. දැන් exports වලත් බැලුවත් දැන් මම හිතන්නේ අර 2020 ඉඳන් දැන් වෙනකම්
කරන්සි එක ගොඩාක් ඩිප්‍රීෂিয়েට් වුණා US ඩොලර් එකත් එක්ක. උයි අනිත් කරන්සිස්ුත් එක්ක. දැන් මේ ඩිප්‍රීෂিয়েෂන් එකත් එක්ක අර වොලියුම් එක ඉන්ක්‍රීස් කරන්නේ නැතුව ගොඩක් කම්පනීස් වලට රෙවෙනියු එකයි මාර්ජින්ස් එහෙම ඉන්ක්‍රීස් කරන්න පුළුවන් වුණා. ඒ නිසා අර ගොඩක් ඒ එක්ස්පෝර්ට් වලට කේටර් කරන කම්පනීස් ගොඩක් මේ ගිය අවුරුදු තුන ලොකු රන් එකක් තිබ්බා. ඉතින් මේ වගේ දේවල් තමයි ගොඩක් අඳුනා ගන්න ඕනේ හැම සෙක්ටර් එකකටම වෙනස්කම් මේ වගේ තියෙනවා කියලා. දැන් තව ඉන්ටරෙස්ටිං සෙක්ටර් එකක් තමයි leisure and consumer sector එක. මේක ඇත්තට සෙක්ටර්ස් දෙකක්. හැබැයි අපි දැන් බැලුවොත් මේ සෙක්ටර්ස් දෙකම travel restrictions නැත්නම් lockdowns නැත්නම් tourism එහෙම නැත්නම් මේ සෙක්ටර්ස් ගොඩක් මේ සෙක්ටර්ස් වලට ලොකු ඉම්පැක්ට් එකක් සාමාන්‍යයෙන් තියෙනවා. හිතමුකෝ consumer retail sector එකේ නැත්නම් අර sectors where like මේ ගොඩක් store rooms තියෙන නැත්නම් showrooms තියෙන කට්ටියට නැත්නම් hotel sector එකට මේ වගේ sectors වලට සාමාන්‍යයෙන් lockdowns වගේ දේවල් ලොකු impact එකක් තියෙනවා. දැන් එක උදාහරණයක් හැටියට අපි මේ food beverage tobacco එකෙන් උදාහරණයක් හැටියට alcohol sector එක බැලුවොත් දැන් lockdowns තියෙනකොටයි ඊට පස්සේ ඔක්කොම bars licenses ඔක්කොම halt කරන මේ bars ඔක්කොම shut down වෙලා තියෙනකොට එතකොට අනිවාර්යෙන් ඒගොල්ලන්ගේ revenue එකයි ඒගොල්ලන්ගේ growth එක අඩු වෙනවා. හැබැයි අනිවාර්යෙන් ඒවා reopen කරනකොට එතකොට ආයිත් earnings potential එක ආයිත් ඒ company එක ඇතුළට එනවා. ඉතින් ඒ වගේ benefits අපිට පේනවා ඒ වගේ sectors වලට. උයි අනිවාර්යෙන් දැන් vaccination drive එකත් එක්ක දැන් ගොඩක් population එක vaccination එක අරන් ඉන්නකොට අනිවාර්යෙන් expectation එකක් තියේවි රට ආයිත් open කරන්න. දැන් මේ වගේ ආයිත් රට open වෙනවා නම් මේ වගේ sectors අනිවාර්යෙන් benefit වෙනවා. තව දෙයක් තමයි මම හිතන්නේ ගොඩක් මේ market එකේ ගිය stock එකක් තමයි මේ logistics නැත්නම් transport sector එකේ export. දැන් export මේක unique situation එකක් තිබ්බා මේ industry එකේ මේ freight rates හොඳටම ඉහළට ගිහිල්ලා තිබ්බා. දැන් ඒ නිසා ඒ වගේ දේවල් උත් identify කරන්න පුළුවන් නම් අනිවාර්යෙන් ඔයාලට advantage එකක් හම්බ වෙනවා. දැන් මේ freight rates දැන්ට විතරක් නෙවෙයි දැන් අපිට හම්බ වෙන information වලින් ගොඩක් shipping lanes ගොඩක් block වෙලා තියෙන නිසා freight rates උත් මේ මට්ටමේ තියෙන මේ level එකට උඩට ඇවිල්ලා තියෙනවා වගේම සමහරක් වෙලාවට මේවා continue වෙන්නත් පුළුවන්. ඉතින් එතකොට හැම වෙලෙම බලන්න ඕනේ හරි. දැන් banking sector එකට, material sector එකට, exports වලට නැත්නම් logistics නැත්නම් hospitals වෙන්න පුළුවන් covid නිසා. දැන් මේ හැම දෙයකටම හැම වෙලෙම බලන්න ඕනේ මොනවාද advantage එක මොනවාද disadvantage එක. උයි එතකොට හැම වෙලෙම බලන්න පුළුවන් හරි මේ stock එකට යන්න ඕනේද කියලා. උයි ඒ හැම වෙලෙම ඒක ෆන්ඩමෙන්ටල් එක විතරක් මදි බලන්නත් ඕනේ ස්ටොක් එකේ වැලුවේෂන් එක කොහොමද කියලා. දැන් සමහරක් වෙලාවට මේ වගේ ස්ටොක්ස් වල හොඳ ස්ටෝරි එකක් තියෙන්න පුළුවන්. නමුත් ඒ ස්ටෝරි එක බැක් වෙන්න වැලුවේෂන් එක මේ හොඳටම ඉන්ක්‍රීස් වෙලා තියෙන්න පුළුවන්. ඉතින් එතකොට හැම වෙලෙම ඉන්වෙස්ටර් කෙනෙක් හැටියට බලන්න ඕනේ හරි ස්ටොක් එකට හොඳ පොටෙන්ෂල් එකක් තියෙනවා. නමුත් දැන් අද වැලුවේෂන් එකට හොඳ පොටෙන්ෂල් එකක් තියෙනවා. මාසෙකට ඉස්සෙල්ලා ඔය පොටෙන්ෂල් තියෙන්නේ නැති දැන් තියෙනවා. තව මාසෙකින් තියෙයිද? දැන් සමහරක් වෙලාවට මේ ප්‍රශ්නෙට උත්තරේ ඔව් වෙන්න පුළුවන්. දැන් මේ ප්‍රශ්නෙට උත්තරේ ඔව් නම් අනිවාර්යෙන් ඒ වගේ ස්ටොක් එකක් හෝල්ඩ් කරගෙන නැත්නම් බයි කරගෙන තියාගන්න ඕනේ. නමුත් මේකෙන් මම ආයිත් පොඩ්ඩක් කියන්න හදන්නේ මේවා මම දාලා තියෙන්නේ උදාහරණ හැටියට මේවා buy recommendations කියලා please මේවා buy recommendations නැත්නම් sell recommendations කියලා මුකුත් ගන්න එපා. මම හිතන්නේ ඒ වගේ advice මොන හරි ඕන නම් අනිවාර්යෙන් ඕගොල්ලන්ගේ investment advisors නැත්නම් stock brokers නැත්නම් research teams වලට කතා කරලා ඒගොල්ලන් කියන දේ ඔයාගේ expectations උයි ඔයාගේ investment එකයි portfolio එකයි ඔක්කොම කරුණු එකට හිතලා බලලා තමයි investment එකක් දාන්න ඕනේ. ඔය මේවා ඔක්කොම දීලා තියෙන්නේ නිකන් examples හැටියට විතරයි මේ overall idea එකක් ගන්න. ඉතින් අන්තිමට මම එන්නේ economic outlook එකට. දැන් economic outlook එකත් ගොඩක් බලපානවා මේ market එකේ movements වලට.
එක දෙයක් තමයි අපි අපිට පේන්නේ මං කිව්වා වගේ ඉන්ට්‍රස්ට් රේට්ස් එකයි ASPI එකයි. දැන් මේක ගොඩක් දියුණු වෙලා තියෙන රටවල් වල මේ මූව්මන්ට් එක හරි හොඳට පේනවා. නමුත් සමහරක් වෙලාවට ලංකාවේ මේකේ ටිකක් ලොකු චේන්ජ් එකක් වෙන්න ඕනේ මොනවා හරි දැනගන්න. පොඩි චේන්ජස් වලට මාකට් එක එච්චර මූව් වෙන්නේ නැති ගතියක් තමයි සමහරක් වෙලාවට පේන්නේ. ඒ නිසා මම දන්නවා මිනිස්සුන්ට ප්‍රශ්න ටිකක් තියෙනවා දැන් ගිය සති ටිකේ රේට්ස් පොඩ්ඩක් ඉහළට යයි කියලා කන්සර්න් එකක් තිබ්බා. නමුත් මගේ බලාපොරොත්තු තමයි රේට්ස් ගොඩක් උඩට ගියේ නැත්තම් තාමත් රේට්ස් තියෙන්නේ මේ ප්‍රී කොවිඩ් ලෙවල් එකට වඩා අඩුවෙන්. උයි තව ටිකක් වැඩි වුණත් ඒත් ඒ රේට් එක අඩුවෙන් තියෙන්නේ. උයි පෙර වගේ නෙවෙයි දැන් ඉන්ෆ්ලේෂන් රේට් එක ගොඩක් හයි ලෙවල් එකක තියෙන්නේ. ඉතින් මම කිව්වා වගේ හැම වෙලේම ෆික්ස් ඩිපොසිට් එකක් මොනවා හරි බලනවා නම් අර ෆික්ස් ඩිපොසිට් එකයි ඉන්ෆ්ලේෂන් එකයි හැම වෙලේම කම්පෙයාර් කරලා තමයි බලන්න ඕනේ. උයි දැන් පවතින මේ ලෙවල් එකත් එක්ක ෆික්ස් ඩිපොසිට් එහෙම අර 10% 9% වගේ රීච් වුණේ නැත්තම් ලොකු චේන්ජ් එකක් තියෙන එක හිතා ගන්න වැඩි අමාරුයි. නමුත් ඒත් ගොඩක් සෙන්ටිමන්ට් එක මත තමයි තියෙන්නේ. උයි අනිත් එක මම කිව්වා වගේ ඉන්ෆ්ලේෂන් මත තමයි මේක වැඩිපුරම තියෙන්නේ. හැබැයි අපේ මාකට් එකේ බලනකොට අර ෆික්ස් ඩිපොසිට් රේට් එක නම් අනිවාර්යෙන් එක දෙයක් තමයි හැම වෙලේම බලන්න හරි මේකද වටින්නේ නැත්නම් ස්ටොක් එක්ස්චේන්ජ් එකද වටින්නේ කියලා රිටර්න් එකක් හැටියට. ඉතින් ඒක තමයි අපිට එක දියුණු වීමක් හැටියට පේන්නේ. තව දෙයක් තමයි ලංකාව වගේ රටක අපි මේ රේට් එක බලනවා නම් මම හිතන්නේ අවුරුදු 2-3කට ඉස්සෙල්ලා සාමාන්‍යයෙන් රේට් එක 13යි 15ත් අතර වුණත් ඒක හරිම සාමාන්‍ය රේට් එකක්. ඒ නිසා දැන් මේ 6% 7% ගියත් ඒක තාමත් ඒකෙන් අපිට කියවෙන්නේ ඒක එක්ස්පැන්ෂනරි පොලිසි එකක් ඒක එක්ස්පැන්ෂනරි එක පොලිසි එකක් කියලා. ඒක තාමත් කියන්න බෑ මේක මේ කන්ට්‍රැක්ෂනරි පොලිසි එකක් කියලා. අනිත් විශේෂත්වය තමයි සාමාන්‍ය ඉන්ෆ්ලේෂන් එහෙම ගොඩක් වැඩි වෙනකොට ඒකත් හේතුවක් රේට්ස් ටිකක් කන්ට්‍රෝල් කරන්න. නමුත් ගොඩක් වෙලාවට ඒක කියන්නේ ඉන්ෆ්ලේෂන් එකේ ඩිමාන්ඩ් සයිඩ් ප්‍රෙෂර් එකක් තියෙන නිසා. නමුත් මේ මාකට් එකේ කොවිඩ් නිසා තිබුණ සප්ලයි ඉෂුස් නිසා ගොඩක් මේ සප්ලයි ඉෂුස් තිබ්බ නිසා උයි US ඩොලර් එක ගොඩක් ඩිප්‍රීෂিয়েට් වෙච්ච නිසා අපේ එක ඉන්ෆ්ලේෂන් එකට හේතුවක් තමයි US මේ LKR ඩිප්‍රීෂියේෂන් එකයි සප්ලයි සයිඩ් ෂොක්ස්. ඒ නිසා ඩිමාන්ඩ් සයිඩ් එකකින් නැත්තම් කරන්සි වැඩිපුර තියෙන එකෙන් නෙවෙයි මේකේ ඉම්පැක්ට් එක ඇවිල්ලා තියෙන්නේ. ඒකෙන් උත් අනිවාර්යෙන් පොඩි ඉම්පැක්ට් එකක් තියෙනවා. අනිවාර්යෙන් ඉම්පැක්ට් එකක් තියෙනවා. නමුත් ගොඩාක් දුරට මේ සප්ලයි සයිඩ් එකෙන් උත් බලපාලා තියෙනවා. දැන් මේකත් අපි පේනවා දැන් ප්‍රයිවට් සෙක්ටර් ක්‍රෙඩිට් උත් බැලුවාම අර ගොඩක් වෙලාවට මේ සෙන්ටිමන්ට් එකත් එක්ක තමයි ඒකත් අර ක්‍රෙඩිට් උත් ග්‍රෝ වෙන්නේ. ඒගොල්ලන් ගොඩක් දුරට හිතුවත් හරි මෙතන ඉම්ප්‍රූව් වෙනවා කියලා එතකොට ක්‍රෙඩිට් ඩිස්බර්ස්මන්ට් එකත් වැඩි වෙනවා. ඉතින් ඒකත් අනිවාර්යෙන් ඇඩ්වාන්ටේජ් එකක් තමයි. then එතකොට අපි මං කිව්වා වගේ හැම වෙලෙම බලන්න ඕනේ ඉන්ෆ්ලේෂන් එක. දැන් මෙතනත් මං කිව්වා වගේ ඉන්ෆ්ලේෂන් රේට් එක 6.7% දක්වා ගිහිලා තියෙනවා NCPI එක. උයි ෆුඩ් ඉන්ෆ්ලේෂන් බලනවා නම් 11.5% දක්වා ගිහිලා තියෙනවා. ඉතින් මේ වගේ හයි ඉන්ෆ්ලේෂන් රේට්ස් තියෙනකොට තාමත් ස්ටොක් එක්ස්චේන්ජ් එක ඇට්‍රැක්ටිව් විදිහට තමයි පේන්නේ. නමුත් අනිවාර්යෙන් ෆික්ස් ඩිපොසිට්ස් say 10% වලටත් වඩා උඩට ගියොත් අනිවාර්යෙන් ඒක ඇට්‍රැක්ටිව් වෙනවා. නමුත් දැන් පවතින තත්ත්වෙත් එක්ක තාමත් මේ CSE එක ඇට්‍රැක්ටිව් ලෙවල් එක තමයි තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක අපි තවත් ඉකොනොමික් ඇස්පෙක්ට් එකක් තමයි ගොඩක් කට්ටිය කතා කරන මේ LKR ඩිප්‍රීෂියේෂන් එක. දැන් මේක අනිවාර්යෙන් මම කිව්වා වගේ ඉන්ෆ්ලේෂන් එකටත් බලපානවා. හැබැයි කම්පනීස් වලට තියෙන ඉෆෙක්ට් එක අපි පොඩ්ඩක් බැලුවොත් හිතමුකෝ ඒක එක්ස්පෝර්ට් කම්පැනි එකක් මම ඊට ඉස්සෙල්ලා එක්ස්ප්ලেইন කරා වගේ එක්ස්පෝර්ට්ස් වලට අනිවාර්යෙන් මේකේ පොසිටිව් ඉම්පැක්ට් එකක් තියෙනවා. ඇයි ඒගොල්ලන්ගේ මේ ප්‍රොඩක්ෂන් ඉන්ක්‍රීස් කරන්නේ නැතුව
ඒගොල්ලන්ගේ revenue ඒගොල්ලන්ගේ margins increase කරන්න පුළුවන්. නමුත් ඒකේ අනිත් පැත්ත බැලුවොත් හිතමුකෝ මේ ලංකාවේ manufacturer කෙනෙක් ඉන්නවා කියලා. එතකොට ඒගොල්ලන් raw materials රටින් ඉඳන් තමයි import කරන්නේ. ඔය raw materials යන්නේ මේ US dollar cost එකකින්. එතකොට US dollar එක depreciate වෙනවා කියන්නේ අනිවාර්යෙන් ඒගොල්ලන්ගේ cost එක වැඩි වෙනවා. ඒගොල්ලන්ගේ margins අඩු වෙනවා. ඉතින් හැම වෙලේම මේ වගේ economic conditions වෙන companies වලට වෙන විදිහට බලපානවා. අනිත් එක තමයි overall GDP growth එක. දැන් අපේ estimate එකක් තමයි උයි මං හිතන්නේ ADB එකෙන් උත් ඇවිල්ලා estimate එකක් දාලා තිබ්බා base case එකකට GDP grow වෙයි 4.2% මේ අවුරුද්දේ. දැන් අපි ගොඩක් වෙලාවට බලාපොරොත්තු වෙන්නේ මේ විදිහට ගියොත් මේ 4.2% achieve කරන්න පුළුවන් වෙයි කියලා. හැබැයි lockdowns ආයිත් එන්න පටන් ගත්තොත් ආයිත් අලුත් wave එකක් නැත්නම් අලුත් variant එකක් ඇවිල්ලා ගොඩක් දුරට lockdowns වුණොත් එහෙනම් අනිවාර්යෙන් GDP පොඩ්ඩක් slow down වෙන්න පුළුවන්. නමුත් එහෙම වුණේ නැත්නම් මේ rate එකට continue වුණොත් අපි බලාපොරොත්තු වෙන්නේ GDP මේ level එකේ තියාගන්න. අනිත් එක තමයි හැම වෙලේම පොඩ්ඩක් compare කරලා බලන්න ඕනේ government budget එකේ මොනවාද තියෙන policies. සමහරක් වෙලාවට government එකේ taxes අඩු කරන්න පුළුවන්, සමහරක් වෙලාවට taxes වැඩි කරන්න පුළුවන්, සමහරක් වෙලාවට මොන හරි restrictions දාන්න පුළුවන් government එකකින්. සමහරක් වෙලාවට දැන් එක concern එකක් තමයි දැන් මේ පවතින තත්ත්වෙත් එක්ක companies ලාට ගොඩක් tax එකක් තියෙයිද government revenue එක හොයාගන්න. නමුත් අපිට එක දෙයක් තමයි කියන්න පුළුවන් මේ government එකෙන් කරන ගොඩක් දේවල් හිතමුකෝ rates පල්ලෙහාට දැමීම. දැන් මේවා ඔක්කොම කරන්නේ ආයිත් economy එක restart කරගන්නයි. නැත්තම් ඒක පොඩි jump start එකේ තල්ලුවක් දෙන්න තමයි මේවා ඔක්කොම කරන්නේ. දැන් මේවා ඔක්කොම කරනකොට ඒගොල්ලන් නිකන් හරි ලොකු tax එකක් දැම්මොත් ආයිත් ඒකේ වටිනාකම යනවා. ඒ නිසා ගොඩාක් දුරට ලොකු tax එකක් නැතුව පොඩි tax එකක් අනිවාර්යෙන් ගොඩක් වෙලාවට expect කරන්න පුළුවන් වෙයි. මේ government එකෙන් ඒ කියන්නේ මේ budget එක balance කරන්න. නමුත් ඒක ආවත් අපේ view එක තමයි මේක ගොඩාක් දුරට හිමින් gradually market එකට එනවා. මේ තවත් කාරණයක් තමයි කියන්න මම හිතන්නේ ගොඩක් macro economic point එකෙන් මම වැඩි touch කරේ නැත්තේ මම හිතන්නේ හෙට release වෙනවා 6 month plan එක. ඒ නිසා සමහරක් මම දැන් කියන ඒවත් පොඩ්ඩක් මාරු වෙන්න පුළුවන් අර 6 month plan එකේ තියෙන සැලසුම් අනුව. ඉතින් මම හිතන්නේ macro economic point එකෙන් අනිවාර්යෙන් අර plan එක නැත්නම් අර සැලසුම ඉස්සෙල්ලා කියෝලා ඊට පස්සේ ඒකේ තියෙන impacts නැත්නම් benefits උත් බලලා අනිවාර්යෙන් investments උත් කරන්න ඕනේ. Thank you. මාදව ඒකෙන් මගේ presentation එක අවසానයි. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අපි ඒකට යොමු වෙන්න පුළුවන්. ඔරෙනල් ඉතාමත්ම හොඳ පැහැදිලි කිරීම එකතු කරා. ඉතින් ඔබට තියෙන ප්‍රශ්න තිබෙනවා නම් ඔබට හැකියාව තියෙනවා මේ අවස්ථාවේදී ඔබේ ප්‍රශ්න ගැටලු ඉදිරිපත් කරන්න Q&A එක සහ chat එක හරහා ඉදිරිපත් කිරීමේ හැකියාවක් තිබෙනවා. අතරම ප්‍රණල් අපි දැක්කා කර්න් බොහොමයක් ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දීලා තිබෙනවා. ඒ අතර අපිට ගොඩක් ප්‍රශ්න අසනීප තත්ත්වයේ වුණත් බොහෝම ප්‍රශ්න සඳහා ආන්සර් දීලා තියෙනවා. මම හිතන්නේ ගොඩක් අයට ඒක බලන්න පුළුවන්. ඒ වගේම මම ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න කැමති වෙනවා. මේ ප්‍රශ්නයක් අහලා තියෙනවා මේ PE ratio එක වැඩි නම් කම්පැනි එකේ ෂෙයා එක ගන්න එක හොඳයිද කියන ප්‍රශ්නයක් අහලා තියෙනවා. කොහොමද ඔබ ඒ සඳහා පිළිතුරු ලබා දෙන්නේ? සමාවෙන්න මේ ප්‍රශ්නේ ආයි පොඩ්ඩක් කියන්න පුළුවන් නේද? PE ratio එක වැඩි නම් කම්පැනි එකේ ෂෙයා එක ගන්න එක හොඳයිද කියන ප්‍රශ්නයක් ඉදිරිපත් වෙනවා. කොහොමද? price earning එක වැඩි නම් ඒ කම්පැනි එකේ ratio එක
සාමාන්‍යයෙන් ඒකේ අනිත් පැත්ත තමයි බලන්නේ low PE ratio එකක් තියෙනවා නම් එතකොට අපි කියනවා එතනට ලොකු potential එකක් තියෙනවා ඒ correction එකක් වෙන්න. නමුත් හිතමුකෝ PE ratio එකක් market එකට වැඩිය නැත්නම් industry එකට වැඩිය පොඩ්ඩක් වැඩි නම් සමහරක් වෙලාවට ඒත් ගන්න පුළුවන් වෙන්න ගන්න හේතුවක් තියෙන්න පුළුවන් company එකේ outlook එක අනුව. දැන් හිතමුකෝ සාමාන්‍යයෙන් companies grow වෙනවා කියලා හිතමු අවුරුද්දකට 115ක්. එතකොට හිතමුකෝ ඒ ඔක්කොම companies 10 times ratio එකකින් වගේ තමයි යන්නේ. දැන් තව company එකක් 11 times හරි 12 times ratio එක තියෙනවා. නමුත් ඒ company එකේ growth expectation එක 50%. එතකොට අනිත් companies අපි හිතන්නේ 10% හරි 15% grow වෙයි කියලා. මේ company එක 50% හරි 60% හරි grow වෙයි කියලා. දැන් මේ වගේ වැඩිපුර growth එකක් තියෙනවා නම් අනිවාර්යෙන් industry එකට වැඩිය price earnings එකක් තියෙයි. උයි ඒ වුණාට සමහරක් වෙලාවට ඒක good investment එකක් වෙන්න පුළුවන්. හැබැයි අනිවාර්යෙන් ඒක අනිත් factors ඔක්කොම consider කරන්න ඕනේ. හැබැයි ඒක හොඳ investment එකක් වෙන්න පුළුවන්කම තියෙනවා අනිවාර්යෙන්. ඔව් ඉතාමත් හොඳ පිළිතුරක් අපිට ලබා ගන්න පුළුවන් වුණා. ඒ වගේම අපිට තව ප්‍රශ්නයක් ඉදිරිපත් වෙනවා නේද? මේකෙදි අහන්නේ තමයි සමහර companies ගොඩක් වෙලාවට high dividend ratio එකක්. කියන්නේ ගොඩක් වෙලාවට යාලා හොඳින් dividend එකක් ගෙවනවා. හැබැයි යාලගේ earnings ගොඩක් වෙලාවට අඩු ගතියක් තියෙනවා. කියන්නේ earnings වලට සාපේක්ෂව dividend එක වැඩි කියලා. කියන්නේ මේ වගේ company එකක් select කරන එක හොඳයිද? කොහොමද මේ company එකක් දකින්නේ කියලා අහනවා. මේකයි සමහරක් companies earnings ගාන ටිකක් අඩු වෙලා පෙනුනට සමහරක් වෙලාවට සමහරක් වෙලාවට companies තියෙන්න පුළුවන් ඒගොල්ලන් දැන් ඉන්න මට්ටමින් ඒගොල්ලන් මේ ඉන්න මට්ටමින් හරි comfortable. ඒ නිසා සමහරක් වෙලාවට ගොඩක් capacity expansions මුකුත් නැහැ. සමහරක් වෙලාවට මේ ඒ වගේ මුකුත් නැත්තම් සමහරක් වෙලාවට ලොකු percentage එකක් තියෙන earnings වලින් ඒගොල්ලන් shareholders ලට බෙදනවා. ඉතින් මේ වගේ සමහරක් වෙලාවට අපිට identify කරන්න පුළුවන් මේ වගේ counters තියෙනවා මේ historically මේ වගේ high dividends payout කරන නමුත් low earnings like comparatively low earnings තියෙන counters. ඉතින් මේවත් ඒකයි තමන්ගේ අවශ්‍යතාවය අනුව හොඳ yield එකක් තියෙනවා නම් අනිවාර්යෙන් consider කරන්න හැකි investment එකක් තමයි. ඔව් නේද. ඒ වගේම රණල් තවත් ප්‍රශ්නයක් දැන් ඇත්තටම ඔබ වැඩසටහන තුලත් පැහැදිලි කරා විශේෂයෙන්ම interest rate එක පහළ යාම ගොඩක් වෙලාවටම ආයෝජනය කොටස් වෙනදපොලේ ආයෝජනය සඳහා විමත් වුණා කියලා. නැවත interest rate වැඩිවීමක් වුණොත් එහෙම කොටස් වෙනදපොලේ ආයෝජනය යන්නේ මොන වගේ වේද කියලා අහනවා. මේ ආයෝජන ඉවත් වෙලා කොටස් වෙනදපොල පහළ යාමකට බලපෑමක් ඇති වේද කියන ප්‍රශ්නයක් ඉදිරිපත් වෙනවා. කොහොමද ඔබ මේ ප්‍රශ්නය දකින්නේ රණල්? ඔව් ඉතින් මේක ගැන පොඩ්ඩක් කියනවා නම් දැන් හැම වෙලේම interest rate එකක් high ද low කියලා compare කරන්න මේ previous interest rate එක විතරක් නෙවෙයි මීට ඉස්සෙල්ලා අවුරුදු වල මේ interest rate එක මොන වගේ මට්ටමකද තියලා තියෙන්නේ කියලා හැම වෙලේම හිතන්න ඕනේ. ඉතින් දැන් covid එහෙම එන්න ඉස්සෙල්ලා interest rates මම හිතන්නේ අපි අවුරුදු කිහිපයක් ඉස්සෙල්ලා බැලුවොත් සමහරක් වෙලාවට ගොඩක් debentures වෙන්න පුළුවන් fixed deposits වෙන්න පුළුවන් 10%ක් 15%ක් තරම් ඉහළට ගිහිල්ලා තිබ්බා. දැන් වැටිලා තියෙන ප්‍රමාණයෙන් ටිකක් උඩට ගියත් ඒත් මීට ඉස්සෙල්ලා තිබුණ ගානවල වලට වැඩිය ගොඩක් අඩුයි. ඉතින් ඒ නිසා තාම ගොඩක් potential එකක් තියෙනවා. හැබැයි අනිවාර්යෙන් දැන් rates හිතමුකෝ මොනවා හරි හේතුවක් නිසා හිතමුකෝ fixed deposit එකක් ආයි 10% හරි 12% හරි වුණා කියලා. එතකොට අනිවාර්යෙන් ඔව් මෙතන වෙනසක් තියෙනවා. නමුත් fixed deposit එකක් 5 ඉඳන් 5.5% ගියොත් නැත්නම් 5 ඉඳන් 5.7% ගියොත් නැත්නම් 6% ගියොත් එතකොට තියෙන ඉම්පැක්ට් එක ටිකක් පොඩි ඊට සාපේක්ෂව.
ඔව් රෙහන්. ඒ කියන්නේ අතරම ගොඩක් වෙලාවට ඔබ පැහැදිලි කරපු ආකාරයෙන් ඉන්ට්‍රස්ට් රේට් එකේ වැඩිවීම බලපානවා. ඒකේ ප්‍රමාණය තමයි අතරම බලපාන්නේ. නිකන් ඍජු වැඩිවීමකට වඩා ප්‍රමාණය සාපේක්ෂ වැඩිවීමත් යම් බලපෑමක් ඇති කරන්න පුළුවන් කියන එක තමයි ඔබ සඳහන් කරේ. ඒ වගේම ගොඩක් වෙලාවට මේ net asset value එක සහ බලලා ෂෙයාර් එකේ price එක consider කරන එක ගොඩක් වෙලාවට අපි investors ලාගෙන් දකිනවා. එතකොට අහන දෙයක් තමයි net asset value එක වැඩි නම් current market price එකට වඩා මෙවැනි කම්පැනි වල ආයෝජනය කිරීම සුදුසුද කොහොමද ඒ ආයෝජන තීරණ ගන්න කියන දේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න කියන ප්‍රශ්නයක් ඉදිරිපත් වෙනවා. ඔව් ඉතින් net asset value කියන්නේ ගොඩාක් දුරට ඉන්ඩස්ට්‍රීස් වලින් අතර කම්පෙයාර් කරන්න ඕනේ ෆීචර් එකක්. දැන් සමහරක් වෙලාවට අපි net asset value එක බැලුවොත් නැත්නම් price to book value එකක් බැලුවොත් සමහරක් ඉන්ඩස්ට්‍රීස් වල හිතමුකෝ බැංක් එකක අනිවාර්යෙන් ඒ රේට් එක ගොඩක් අඩුවෙන් තමයි තියෙන්නේ. නමුත් හිතමුකෝ අපි සර්විස් සෙක්ටර් එකක් බැලුවොත් ඒගොල්ලන්ට ගොඩක් ඇසට්ස් නැහැ. ඇසට් ලයිට් මොඩල් එකකින් තමයි බිස්නස් එක ඔපරේට් වෙන්නේ. දැන් ඒ වගේ සිටුේෂන් එකක නම් net asset value එක ගොඩක් high level එකක තියෙන්න පුළුවන්. ඒ නිසා net asset value එක විතරක් බලන එක මදි. ඒක පොඩ්ඩක් කම්පෙයාර් කරන්න ඕනේ කම්පැනි එකට ගොඩක් ඇසට්ස් තියනවාද කියලා. ඒ බිස්නස් මොඩල් එකට ඇසට්ස් ඕනේද? සමහරක් වෙලාවට අවුට්සෝසින් රෙන්ටල් මොඩල්ස් තියෙනවා. ඉතින් මේ වගේ ඇසට් ලයිට් බිස්නස් මොඩල්ස් තියෙනවා නම් එතකොට අනිවාර්යෙන් කොහොමත් net asset value එක මේ ඉහළ මට්ටමක තියෙනවා. නම් ඒ නිසා net asset value එක විතරක් බලලා ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න බෑ. නැත්තම් net asset value එක නිකන් net asset value හිතමුකෝ net asset value එක 2.5 times නම් ඒකට කියන්න බෑ හරි මේක වැඩි හරි මේක අඩුයි කියලා. හැම වෙලේම ඒක ඉන්ඩස්ට්‍රි එකත් එක්ක කම්පෙයාර් කරලා තමයි බලන්න ඕනේ. උයි බිස්නස් මොඩල් එක්ක කම්පෙයාර් කරලා බලලා තමයි කියන්න පුළුවන් හරි මේක හොඳ ගානක්ද නැති ගානක්ද කියලා. ඔව් රෙනා ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්. අපි රුචිව සමාගම පමණක් සාපේක්ෂව බලන්න අවශ්‍ය නැහැ. ඉන්ඩස්ට්‍රි එකත් එක්ක සංසන්දනය වඩා වැදගත් කියන දේ තමයි ඔබ පැහැදිලි කරේ. ඒ වගේම ඔබ වැඩසටහන පුරාවටම කතා කරපු දෙයක් තමයි බැංකින් සෙක්ටර් එක ගැන කතා කරා. විශේෂයෙන්ම සෙක්ටර්ස් ගැන කතා කරා. I think ප්‍රශ්න දෙකක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ දෙකම සංසන්දනය කළා මම ඔබට ඉදිරිපත් කරන්නම්. ඉදිරි ක්වාටර් එකේදී කොහොමද බැංකින් සෙක්ටර් එකේ යම් වෙනසක් සිදු වේද? ඒ තුළ ආයෝජනය කරන එක හොඳයිද කියලා අහනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම මොන වගේ සෙක්ටර්ස්ද එහෙම නැත්නම් අපි ආයෝජනය කරන්න හොඳ අලුතෙන්ම ප්‍රොඩක්ෂන් වලට මේ වෙලාවේ කෙනෙක් මුදල් රැකගෙන එනවා නම් කියන ප්‍රශ්න ඉදිරිපත් වෙනවා නේද? කොහොමද මේ ගැන අපි සඳහනක් ඉදිරිපත් කරන්නේ? ඔව්. ඉතින් අනිවාර්යෙන් මේකට දෙවිදියක් තියෙනවා බලන්න. එකක් තමයි මම ඉස්සෙල්ලා කිව්වා වගේ මම සමහරක් දුන්න එක්සැම්පල්ස් නිකන් මේක තේරුම් ගැනීම පිණිස විතරයි. මේවා රෙකමෙන්ඩේෂන්ස් නම් අනිවාර්යෙන් නෙවෙයි. ඕගොල්ලන්ගේ ස්ටොක් බ්‍රෝකර්ස් නැත්නම් ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිසර්ස් ලාට කතා කරලා තමයි මේවා මේ ඉන්වෙස්ට්මන්ට් ඩිසිෂන් එකකට එන්න ඕනේ. නමුත් බැංකින් සෙක්ටර් එක බලනවා නම් අනිවාර්යෙන් රේට් ඉන්ක්‍රීස් එකක් තියෙනවා නම් එතන පොඩි ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා බැංකින් සෙක්ටර් එකට. නමුත් බැංකින් සෙක්ටර් වගේ ස්ටොක්ස් වල හැම වෙලේම එක දෙයක් තමයි දැනගන්න ඕනේ මේක ගොඩාක් රීටේලර්ස්ලා සමහරක් වෙලාවට බලන්නේ නැති එකක්. මේක ගොඩාක් ෆන්ඩ්ස් ඉන්ස්ටිටියුෂන්ස් හයි net worths ඒ වගේ ක්ලයන්ට් බේසස් තමයි බලන්නේ. ඒ නිසා ඒවා හරිම හොඳයි ලොන්ග් ටර්ම් ඉන්වෙස්ට්මන්ට් එකකට. මේක මම නිකන් දල වශයෙන් ජෙනරලි මම කියන්නේ ඒ නිසා මේ වගේ ඉන්වෙස්ට්මන්ට්ස් බලනකොට ඒකත් හැම වෙලේම හිතලා තමයි ඒ ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න ඕනේ. අපේ පැත්තෙන් මම හිතන්නේ මම පොඩ්ඩක් ඉවත් වෙන්නම් රෙකමෙන්ඩේෂන්ස් දෙන එකෙන්. හැබැයි මම එන්කරේජ් කරන්නම් ඕනනම් සොෆ්ට් ලොජික් එකට අපිට කතා කරන්න පුළුවන්. නැත්නම් ඕගොල්ලන්ගේ ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිසර්ස් නැත්නම් ඕගොල්ලන්ගේ ස්ටොක් බ්‍රෝකර්ස් ලාට කතා කරන්න පුළුවන්. නැත්නම් ඕනනම් මේ සෙෂන් එකට පස්සේ මගේ contact details මට share කරන්න පුළුවන්. මට කතා කරන්න පුළුවන්. ඕගොල්ලන්ගේ requirements අනුවයි ඒ වෙන changes අනුවයි අපිට individually advice එකක් දෙන්න පුළුවන් stock broker කෙනෙක්ගෙන් හරි investment advisor කෙනෙක්ගෙන්. ඔව් ඇතරම රයන් අපි වැඩසටහනක් ආරම්භ කරේ ගොඩක් වෙලාවට ආයෝජකයන්ට දැනුමක් අතුව ආයෝජනය කරන්න අවශ්‍ය කරන දැනුම ලබා දෙන්න ගොඩක් වෙලාවට ෂෙයාර් එකක් හරියටම අපි රෙකමෙන්ඩේෂන්ස් කරන්න වැඩසටහනට
මුලික බලාපොරොත්තුවක් වුණා. හැබැයි ඔබට අවශ්‍ය නම් මේ තොරතුරු ලබා ගන්න පුළුවන් බව එතුමා මතක් කරා. සෙප්ලොජික් ආයතනය හරහා වුණත් ඒ තොරතුරු ලබා ගන්න පුළුවන් බව මතක් කිරීමක් කරා. ඒ වගේම විශේෂයෙන්ම පහුගිය දවස්වල පොටැසියම් ඩිප්ලේෂන් ස්ප්ලිටින්ස් කියන දේවල් වල ගොඩක් තිබුණා. ඒ නිසා ගොඩක් අයට මේක ගැන යම් අදහසක් එක්කලා තියෙනවා. එතකොට මොකක්ද මේ ෂෙයාර් ස්ප්ලිටින් එකක් සබ් ඩිවිෂන් එකක් කියලා කියන්නේ? මේ තුලින් යම් බලපෑමක් ඇති වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නයක් ඉදිරිපත් වෙනවා. කොහොමද රෙනාල් ඔබ මේක දකින්නේ? පැහැදිලි කිරීමක් කරන්න. ඉතින් ෂෙයාර් ස්ප්ලිට් එකක් කියන්නේ අර මං හිතන්නේ වචනෙන්ම තේරුම පොඩ්ඩක් හිතා ගන්න පුළුවන්. ෂෙයාර් එකක් එක්කෝ දෙකට හරි පහට හරි 10ට හරි මොනවා හරි මට්ටමකට බෙදෙනවා. දැන් සාමාන්‍යයෙන් මේ කම්පැනි එක වැලියු එක දිහා බැලුවොත් ෂෙයාර් ස්ප්ලිට් එකෙන් කම්පැනි එකට වැඩිපුර වැලියු එකක් මුකුත් ජෙනරේට් වෙන්නේ නැහැ. දැන් හිතමුකෝ රයිට්ස් ඉෂුව එකක් හරි ඩිබෙන්චර් ඉෂුව එකක් හරි IPO එකක් හරි නැත්නම් වෙන මොනවා හරි ඉන්වෙස්ට්මන්ට් එකකින් අනිවාර්යෙන් කම්පැනි එකට බෙනිෆිට් එකක් තියෙනවා. නමුත් ෂෙයාර් ස්ප්ලිට් එකක් වෙනකොට විශේෂ බෙනිෆිට් එකක් නැහැ කම්පැනි එකේ බැලන්ස් ෂීට් එක. නැත්නම් කම්පැනි එකේ මේ බුක්ස් වලට වෙන විශේෂ බෙනිෆිට් එකක් නැහැ. නමුත් ගොඩක් වෙලාවට ෂෙයාර් ස්ප්ලිට්ස් වල වෙන්නේ හිතමුකෝ ෂෙයාර් එක ප්‍රයිස් එක රුපියල් 1000යි නම් ඒ ෂෙයාර් එක ස්ප්ලිට් වෙලා රුපියල් 100 කම්පෝනන්ට්ස් වලට බෙදෙනවා නම් ගොඩක් රීටේල් ඉන්වෙස්ටර්ස්ලාට මේ ෂෙයාර් එක ගන්න හැකියාවක් තියෙනවා. දැන් හිතමුකෝ ෂෙයාර් එකක් රුපියල් 1000ට හරි රුපියල් 2000ට ට්‍රේඩ් වෙනවා නම් සාමාන්‍යයෙන් රීටේල් ඉන්වෙස්ටර් කෙනෙකුට ගොඩක් ෂෙයාර්ස් ගන්න ටිකක් අමාරුයි මේ වගේ කම්පැනිස් වල. නැත්තම් පෝර්ට්ෆෝලියෝ එකක් මේන්ටේන් කරන්න සමහරක් වෙලාවට ටිකක් අමාරුයි. හැබැයි ෂෙයාර් එකක් ආයිත් අර ලේසි නම්බර් එකකට වැටෙනවා නම් රුපියල් 100කට රුපියල් 50කට රුපියල් 10කට වැටෙනවා නම් මේක ටිකක් මැනේජබල් වගේ පේනවා ගොඩක් රීටේල් ඉන්වෙස්ටර්ස්ලාට. ඉතින් මේක රීටේල් ඉන්වෙස්ටර්ස්ලාට තව පොඩ්ඩක් ඇට්‍රැක්ටිව් වෙන නිසා සමහරක් වෙලාවට අපිට දකින්න හම්බ වෙනවා ස්ප්ලිට් එකක් වෙනකොට ප්‍රයිස් එකේ ලොකු ඉන්ක්‍රීස් එකක් තියෙනවා. දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ කම්පැනි එකට බැලන්ස් ෂීට් එකට බෙනිෆිට් එකක් නැහැ. නමුත් ඒක ඉන්වෙස්ටර්ස්ලාට තියෙන ඉන්වෙස්ටර්ස්ලාට ඉන්වෙස්ට් කරන්න පුළුවන් හැකියාව නැත්තම් ලේසියක් ටිකක් ලේසි වෙනවා මේ process එකෙන්. ඉතින් ෂෙයාර් ස්ප්ලිට් එකකින් ඇත්තට ඒක තමයි තියෙන ඉම්පැක්ට් එක. රෙනාල් ඉතාමත්ම හොඳ පැහැදිලි කිරීමක්. ඒ වගේම රෙනාල් වැඩසටහනේ කිහිප දෙනෙක්ම අපි අවසාන ප්‍රශ්න විදිහට මේක තෝරාගමු කාල වේලාවත් සංසන්දනය කරලා. කිහිප දෙනෙක්ම ප්‍රශ්න ඉදිරිපත් කරලා තිබුණා මේ ලිෆ්ටින් ප්‍රයිස් බෑන්ඩ් එක ගැන. අපි ඒක 25% 50% මෙන්න මේ ගැන ගොඩක් අයට ලොකු අවබෝධයක් නැති බවක් අපිට පේනවා. යම්කිසි වචන කිහිපයකින් මේ ගැන පැහැදිලි කිරීමක් කරොත් මම හිතන්නේ ආයෝජකයන් එක වඩා වැදගත් වෙයි කියලා මම හිතනවා. ඔව් මං හිතන්නේ ඇත්තට මේක ගැන එක්ස්පර්ට් ඇවිල්ලා කර්න් තමයි එයාගේ මොන හරි ඉන්පුට් එකක් තියෙනවද මේක ගැන? අතරම රෙනාල් කර්න්ට ප්‍රශ්නේ මගහැරිලා තියෙනවා. එතුමාට නැවත ඒක ලබා දෙන්න පුළුවන් කමක් නැහැ. ප්‍රශ්නයක් තියෙන්නේ. ගැටලුවක් නැහැ. මම හිතන්නේ එතුමා උත්සාහ කළා තියෙනවා පිළිතුරු ලබා දෙන්න. නමුත් එතුමාට හැකියාවක් නැහැ. දැන් තියෙන තත්ත්වෙත් එක්ක ඒ ප්‍රශ්න තමයි තිබෙන්නේ. මං හිතන්නේ ඇතරම ප්‍රයිස් ලිෆ්ටින් ප්‍රයිස් බෑන්ඩ් එක අපි දකිනවා ගොඩක් වෙලාවට ෂෙයාර් එකේ ප්‍රයිස් එක දවසකට මූව් වෙන්න පුළුවන් ප්‍රමාණය 25% කියන එක තමයි. ඉතින් මේකෙදී කෙනෙක් සමාගමක් කියන්නේ ඉල්ලුම කියන්නේ සඳහා තිබෙනා වූ බලපෑම් වැඩි වෙද්දී සඳහා තිබෙනා වූ හොඳ කියන්නේ සඳහා අවශ්‍ය කරන පැහැදිලි තීරණ අපැහැදිලි තොරතුරක් තිබෙනවා නම් පැහැදිලි දෙයක් තිබෙනවා නම් අපි දකිනවා අපි කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් සහ සිගනල් එක්ස්චේන්ජ් කමිෂන් එක මේ ප්‍රයිස් එක උතනින් එහාට වැඩි කිරීමට කටයුතු කරනවා. ඒ සම්බන්ධයෙන් තමයි මම හිතන්නේ ප්‍රශ්නේ යමු වෙන්නේ. හරි රෙනාල් බොහොමත් ස්තුතියි. මම හිතන්නේ අපි වැඩසටහනේ ප්‍රශ්න කිහිපයක්ම අපි කතා කරා. බොහෝ ප්‍රශ්න මම හිතන්නේ ආයෝජකයෝ ගොඩක් දෙනෙක් අපිට හොඳ ප්‍රතිචාර එකතු කරලා තියෙනවා හොඳ වැඩසටහනක් සම්බන්ධයෙන්. ඉතින් ඉතාමත්ම ස්තුතියි වැඩසටහන සම්බන්ධයෙන් විශේෂයෙන්ම ආයෝජකයන් ඒ වගේම තමයි අපි ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම සොෆ්ට්ලොජික් තරවකාර සමාගමට විශේෂ වැඩසටහන ඉදිරිපත් කිරීම සඳහා අද දවසේදී එකතු වුණු සොෆ්ට්ලොජික් තරවකාර සමාගමේ පරීක්ෂණ අංශයේ සහකාර කළමනාකරු රෙනාල් වික්‍රමරත්න මහත්මයාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම සුපුරුදු ලෙස සෑමදාම අපිත් එක්ක
සොෆ්ලොජික් තරවකාර ආයතනයත් එක්ක අපි කටයුතු කරද්දී හැමදාම අපට සහයෝගය ලබා දෙන සොෆ්ලොජික් තරවකාර ආයතනයේ අලව්‍යංශයේ ප්‍රධානී එඩ්ලිකන් මහත්මයා දවසේදී එතුමාගේ අපහසු තත්ත්වයක් තිබුණත් එතුමාට පුළුවන් උපරිම ආයෝජකයන් වෙනුවෙන් ලබා දෙන්න වැඩසටහන සම්බන්ධ වෙච්ච පිරිස වෙනුවෙන් ලබා දෙන්න සහ කොළඹ කොටස් වෙන්නබට අපිට ලබා දෙන සහයෝගයක් ලෙස එතුමා සම්බන්ධ වුණා. ඒ පිළිබඳව අපගේ විශේෂ ස්තුතිය අද මේ මොහොතේදී පුද කරනවා. ඉතින් සියලු දෙනාට නැවත වරක් බොහොමත් ස්තුතියි. නැවතත් මෙවැනි වැඩසටහනකින් ඔබ හා සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන අපි වැඩසටහන මෙතනින් සමාප්තිපත් කරනවා. ඔබ සැමට සාර්ථක ආයෝජනයක් ඉදිරියේදී ලබා ගන්න හැකියාව ලැබෙයි කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොමත් ස්තුතියි.